නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, එහෙනම් අපිට අදත් අවස්ථාව උදා වෙලා තියෙනවා අපේ ධම් සාකච්ඡාව ආරම්භ කරන්න. ගිය සතියේ අපේ ගුරුතුමා පටිච්චසමුප්පාදයේ අවසාන කොටස සහ පටිච්චසමුප්පාද ණය සම්බන්ධව කතා කළා. අපේ සුරත් මහත්මයා යෝජනා කරලා තිබුණා අපි ඒ ටිකත් තව කාරණා කීපයකුත් එහා අදාළ වෙන කාරණා කීපයකුත් කතා කරමු කියලා. මම සුරත් මහත්මයාට ආරාධනා කරනවා අද ආරම්භයක් ලබා දෙන්න කියලා අපිට. තිරුවන් සරණයි සියලු දෙනාටම පැහැදිලිව ඇහෙනවා නේද? ඇහෙනවා සුරත් මහත්මයා. හොඳයි. සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. අදත් අපේ දහම් සාකච්ඡාවට ආරම්භයක් ලබා දීමට කාරුණිකව ආරාධනා කිරීම ගැන විජේමාන්න දොස්තර මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ අද සාකච්ඡා කරන මාතෘකාව සම්බන්ධයෙන් WhatsApp සංසදෙත් පින්වතුන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් ඒ ගැනත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරමින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ගත්තොත් අපිට ගිය සෙනසුරාදා අපේ ගුරුතුමා ඉදිරිපත් කරපු මෙතෙක් එතුමා පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් අපට හොඳ විවරණයක් අධ්‍යයනයක් කරන්න මඟ පෙන්වීම ලබා දීලා බොහොම වෙහෙසව ඒ පටිච්ච සමුප්පාදයේ කරුණු කාරණා විස්තර කරලා දැන් පටිච්ච සමුප්පාදයේ
කියන ඒ දහම කොටසේ අපට සුදුසු මට්ටමින් අපි කරපු අධ්‍යයනයේ අවසාන භාගයට අපි පැමිණිලා තියෙනවා. ඉතින් මෙතනදී මූලික වශයෙන් කියන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ විවරණය කියන ග්‍රන්ථය ගත්තත් ඒ ග්‍රන්ථයේ ගුරුතුමා ගිය සතියේ අර විශේෂ මහන්සියක් අරන් සාකච්ඡා කරපු පටිච්ච සමුප්පාදයේ ණය ක්‍රම 4 ගැන සඳහන් කරලා ඒවා විස්තර කරලා ඉන් පස්සේ දැන් මේ පටිච්ච සමුප්පාදය අධ්‍යයනය කරලා මේක වටහාගෙන මේ සුතමේ ඥානය ලබාගත් කෙනෙක් ඊළඟට එතනින් එයාව නැඹුරු කරන්නේ බෞද්ධ දර්ශනය නිර්වාණ අවබෝධය කියන දිශාවට. ඉතින් ඒක නිසා ඇත්තටම පටිච්ච සමුප්පාදයේ විවරණය ග්‍රන්ථයේ රාචක රේරුකාණේ චන්දවිමල අති උතුම් නාහිමිපාණන් වහන්සේ ඒ දිශාවටම ඉතිරි මාතෘකා ටික ඉතිරි දහම් කොටස් ටික අරගෙන ගිහින් තියෙනවා. ඉතින් අද අපි මාතෘකාවේ මේ පටිච්ච සමුප්පාදයේ ණය ක්‍රම 4ක් ඒ වගේම සුදුසු ඒක අපි අර මීට අමතරව අපි දහම් දේශනා අහනවා පින්වත් ස්වාමින් වහන්සේලාගේ. ඉතින් එතනදිත් අර පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථය කියවගෙන යනකොට ඒ පරිච්ඡේද කියවද්දි මට තේරුණා මේ අපි අහපු මෑත යුගයේ ආපු දහම් දේශනාවලත් විශේෂයෙන් මේ කියපු කාරණා නිවන දිශාවට නැඹුරු කරලා කරපු දේශනා කිහිපයක මේ කියපු කරුණුත් විස්තර වුණා කියන කාරණේ. ඉතින් ඒක නිසා ණය ක්‍රම 4ට අමතරව ඒ දේශනා ශ්‍රවණය කරපු පින්වතුන්ගෙන් අපිට මම ඉල්ලා සිටිනවා අද සාකච්ඡාව ඇතුළතදී ටිකක් අපි පටිච්ච සමුප්පාදයෙන් පස්සේ අපිට නැඹුරු වෙන්න තියෙන මේ නිර්වාණ දර්ශනය දිහාවටත් අපේ සාකච්ඡාව ටිකක් ගෙනියමු කියලා. ඉතින් අපි පළවෙනි කොටස විදියට පටිච්ච සමුප්පාදයේ විවරණය අරගත්තොත් අපි අධ්‍යයනය කරපු මම ඊටාම කෙටියෙන් මේ කාරණා ටික අපි ගත්තොත් අපි ගුරුතුමා අපට පටිච්ච සමුප්පාදයේ ස්වરૂප දෙක මූලික ස්වરૂප දෙක ඉදිරිපත් කරා. ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාද ආකාරය අපි ඒකට කියනවා ඉදපච්චතා පටිච්ච සමුප්පාදය කියලා. ඊළඟට නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය කියන කාරණේ. ඉතින් මේ දෙක පටිච්ච සමුප්පාද විවරණය කියන ග්‍රන්ථයේට අභිධර්ම ප්‍රකරණේ විභංග ප්‍රකරණෙන් ඒ වගේම කුද්දක නිකායේ පටිසංහිදා මග්ගපාළියෙන් තෝරලා අරගෙන මනාව මේ දහම් කොටස් දෙක සංග්‍රහ කරලා තියෙනවා. මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ සිටිවිල්ලක ගොඩ නැගෙන පටිච්ච සමුප්පාදය නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය අපේ ජීවිතේ සත්වයෙකුගේ ඒ භවයේ ඔහු සත්වයා පාල කරන සිත් වැල් ඒක විශාල විෂයක්. ඒ කියන්නේ සත්වයාගේ ඒ කාල ભેදයෙන් අරගෙන එහෙම නැත්නම් ඒ ගත වෙන මොහොත් සිටිවිලි රාශියක පටිච්ච සමුප්පාදයේ විදියට මේ නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදේ ඊටාම පුළුල් විෂයක්. ඉතින් මෙතෙන්දී අපි ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ පැත්තට නැඹුරු වුණොත් පොදුවේ පටිච්ච සමුප්පාදය විස්තර කරන්න අර පද 12ත් යුගල් 11කුත් පාවිච්චි කරනවා පටිච්ච සමුප්පාද චක්‍රය පෙන්වන්න. ඒක අපි හැමෝම දන්නවා. ඊළඟට ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේදී මේක මේ පද 11 යුගල් පද 12 යුගල් 11ක් විදියට චක්‍රයක් ආකාරයට ගොඩ නැගෙන ආකාරය පෙන්වනවා. එතෙන්දී මේ චක්‍රය සම්බන්ධ වෙන තැන භවපච්චය උපාදාන කියන අවසාන කොටස අවිද්‍යාපච්චය සංඛාර කියන කොටසට සමාන නිසා මේ චක්‍රය එතනින් සම්බන්ධ වෙන බවත් ඒක ඒ නිර්මාණය වෙන චක්‍රය සත්‍යයේ අවිද්‍යාමාන කොටස බවත් විද්‍යාමාන වන කොටස ජාති ජරා මරණ බවත් දක්වලා තියෙනවා. නානා චිත්තක්ෂණික පටිච්ච සමුපාදයට යනකොට අපිට කාල ભેදය ගන්න වෙනවා. එතකොට මූලික වශයෙන් වර්තමාන සත්වයාගේ ගත්තොත් දැන් ඒ සත්වයාගේ කරන කර්මානුව භව පර තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවානුව අනාගතයට කර්ම සකස් කිරීම වර්තමාන අනාගත කාල දෙකෙන් අපිට මේ පටිච්ච සමුප්පාදය අපේ මට්ටමින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපි ශ්‍රද්ධාවෙන් තථාගතයන්න් වහන්සේගේ වචනය විශ්වාස කරනකොට අපි අතීතය කාලයත් මේකට සම්බන්ධ කරගෙන මේ
මේක සංසාර චක්‍රය විදියට භව ගමන විදියට පෙන්නන පුළුල් පටිච්ච සමුප්පාදයට යනවා. භව චක්‍රය විදියට ගන්න. අන්න එතෙන්දී අපිට මේ පටිච්ච සමුප්පාදේ කාල ભેදය අතීත වර්තමාන අනාගත කියන අවස්ථා තුනම අපි ගන්නවා. ඊට පස්සේ ඒ හරහා අපිට සංදි පැන වෙනවා. විපාක ඵල සංදිය සමා වෙන්න මේ හේතු ඵල සංදිය ඵල හේතු සංදිය ඒ වගේම නැවත හේතු ඵල සංදිය කියන සංදි තුනක් භාවිතා කරන්න ලැබෙනවා පුළුල් විදියට මේ විෂය අරගෙන ගියාම. ඊළඟට ඒ කොටස් වලදී මූලික වශයෙන් වට්ට විදිහට අරගන්නවා මෙතනදී ක්ලේශ වට්ටය, කර්ම වට්ටය, විපාක වට්ටය කියලා මේ චක්‍රයේ සමස්ත සම්පූර්ණ විෂය භාවිතා කරනකොට මේ වට්ට තුන භාවිතා කරනවා. ඉන් පස්සේ කාණ්ඩවලට මේක බෙදෙන ක්‍රමයකුත් තියෙනවා. ඒක තමයි රාශි හෝ කාණ්ඩ විදියට වර්ගීකරණය කරලා එතකොට අතීත හේතු වර්තමාන ඵල අනාගතයට වර්තමාන හේතු අනාගත ඵල අතීත හේතු වර්තමාන විපාක වර්තමාන ඵල වර්තමාන හේතු අනාගත ඵල කියන අවස්ථා හතරකට බෙදලා මේක ඒ අවස්ථා හතරට අර යුගල් 12ක තියෙන කොටස් වෙනම එකතු කරලා ඒක විසති ආකාරයේ කොටස් පහේ කොටස් හතරක් විදිහට දක්වන මේ සියලු දේවල් කතා කරා. ඉතින් මම මෙතනදී ඒවා සුළු වශයෙන් මතක් කරගෙන යාමක් තමයි කරේ. ඉතින් දැන් මෙහෙම ගිහිල්ලා අන්තිමට තමයි ණය ක්‍රමය කියන එක එන්නේ. ඉතින් අපි මේ ණය ක්‍රමය මදක් සිහිපත් කරගත්තොත් ණය ක්‍රමයේදී මූලික වශයෙන්ම ඒකත්ත ණය, නානත්ත ණය, අව්‍යාපාර ණය, එවදම්ම ණය කියලා ණය ක්‍රම හතරක් ගැන පටිච්ච සමුප්පාදයේ විවරණයේදී සඳහන් කරනවා. දැන් මේ ඒකත්ත ණය කියන කාරණේ ගත්තොත් එතෙන්දී ඇත්තටම විස්තර කරන්නේ පටිච්ච සමුප්පාදයේ එක් අවස්ථාව ගත්තොත් අවිද්‍යාවෙන් සංස්කාර නිපද වෙද්දී මේ අවිද්‍යාවම තමයි සංස්කාර කියන ස්වરૂපයට ගියේ කියන එක තමයි පෙන්වන්නේ. එතකොට අර සහල් වලින් බත් ඇති වෙනවා වගේ දැන් හාල්මනේ බත් බවට පත් උනේ. එතකොට ඒ හාලුයි බතුයි කියන්නේ ස්වરૂපයෙන් දෙකක් වුණාට මේ එකම කාරණේ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් ඒ එතෙන්දී ඒ වෙනස් වීම තිබුණට එකම දේ තමයි මේ ගිහින් තියෙන්නේ කියන කාරණය පෙන්නනවා ඒ උදාහරණේ. එතකොට ඒ පටිච්ච සමුප්පාදයේ ඒකත්ව ස්වභාවය හරියට අපි පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් මේ ඒකත්ව ස්වභාවය ඒ විදිහට දැක්කාම මේ අවිද්‍යාවෙන්මයි සංස්කාර විදිහට පෙනී ගිහින් තියෙන්නේ. සංස්කාරම තමයි විඥානයේ විදිහට ගිහින් තියෙන්නේ කියන කාරණේ හොඳට තේරුම් ගන්නකොට පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් අර උච්ඡේද දෘෂ්ටිය ඒ කියන්නේ මෙය මෙතනින් අවසන් වෙනවයි කියන උච්ඡේද දෘෂ්ටිය දුරු වෙනවා. එතකොට මේක පටිච්චසමුප්පාදයේ මේ කාරණය හරියට අවබෝධ කර නොගත්තොත් ඒක සාස්වත දෘෂ්ටියට යන්නත් පුළුවන්. මොකද මේ එකම දේ ඉදිරියට යනවයි කියන එක. ඇත්තටම මෙතන එකම දේ වෙනස් වෙලා යන බවත් ඇත්ත. නමුත් ඒ දේම නෙමෙයි කියන එකත් එතන තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා හරි සියුම් අවබෝධයක් මේ ඒකත්ව ණය කියන තැනදී ගන්න තියෙනවා. නානත්ත ණයදී කියන්නේ අර ඒ අවිද්‍යාව සංස්කාර බවට පත් වුණාට ඒ දෙක එකකින් අනික ඇති වුණාට ඒ දෙක අතරේ වෙනසක් තියෙනවයි කියන එක පැත්තට බර කරලා නානත්ත ණය ඉදිරිපත් කරනවා. ඉතින් නානත්ත ණයෙන් ශාස්ත්‍රත දෘෂ්ටිය දුරු කරගන්නවා. ඒ කියන්නේ ඒක නිවැරදිව අවබෝධ වුණොත් ශාස්ත්‍රත දෘෂ්ටිය තමයි එතෙන්දී දුරු වෙන්නේ. හැබැයි එතන ඒක වැරදියට අවබෝධ කරගත්තොත් එතන උච්ඡේද දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. ඒකත් දක්වනවා. එතකොට මේ දෘෂ්ටි වලින් අයින් වෙමින් හරි ප්‍රවේශමින් මේක තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. තේරුම් ගත යුතුයි කියන එක දක්වනවා.
අව්‍යාපාර ණය කියලා කියන්නේ මේ අවිද්‍යාවට අපේක්ෂාවක් නැහැ. නැත්නම් අවිද්‍යාව විශේෂයෙන් ක්‍රියා කරන්නේ නැහැ සංස්කාර උපදවන්න. දැන් මේකේ හැම පදයකම ගත්තාම එහෙමයි. අන්නේ විශේෂ උත්සාහයක් නැති බව මේක අවිද්‍යාව හේතු යෙදීමෙන්ම මේ සංස්කාර උපදවනවායි කියන කාරණේ තමයි අව්‍යාපාර ණය කියලා කියන්නේ. ඉතින් අපි ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේක හේතු තියෙන නිසා වෙන දෙයක් විදියට. එතකොට මේක නිසා එතකොට මෙතන ක්‍රියා කිරීමක් මේ ක්‍රියා කරවන්නෙක් නැtei කියන එක අවබෝධ වෙන නිසා එතන ආත්ම දෘෂ්ටිය දුරු වෙන බව පැහැදිලි කරන්න ඕනේ. හැබැයි මේක වරද්දගත්තොත් එතනදී ගිහිල්ලා වැටෙනවා මේක අක්‍රීය දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. මොකද මේ මෙතන කරන කෙනෙක් නෑ ඉබේ වෙන දෙයක් විදියට කෙනෙකුට ගිහිල්ලා වැරදි දෘෂ්ටියට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දෘෂ්ටි දෙකෙන් මිදිලා හරියට අව්‍යාපාර ණය විදිහට මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නේ කියන එක පෙන්නනවා. ඒව ධම්මතා ණය කියන එකෙන් පෙන්නන්නේ හේතුඵල සම්බන්ධය. හේතු වල ප්‍රතිඵලයක් විදිහටම මේක උපදිනවයි කියන කාරණේ. ඉතින් ඒක නිසා එතන තුලින් ඒ අවබෝධය තුලින් අර අක්‍රීය දෘෂ්ටිය දුරු වෙනවා. නමුත් ඒ හේතු ඵල අතර ගත්තොත් ඒ හේතුව නිසා ඵලයක් ඇති වෙනවා. නමුත් ඒ ඵලය අනිත් පැත්තට හේතුවක් බවට පත් වෙන්නේ ඒ විදිහ ඒ කියන්නේ ඒකේ සමහර අවස්ථාවලදී දැන් නාම රූප පත්‍ය විඥාන මේ සමා වෙන්න මේ සංස්කාර පත්‍ය විඥාන ඊට පස්සේ නැවත විඥාන පත්‍ය නාම රූප නැවත නාම රූප පත්‍ය විඥාන කියලා අනිත් පැත්තට යෙදෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම එහෙම යෙදෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මෙතන හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අහේතුක වාදයට යනවයි කියලාත් පෙන්නනවා මේ වගේ සිද්ධි. ඉතින් මේ ණය ක්‍රමය අවබෝධ කරගන්නවයි කියන එක ඉතාම සියුම් කාරණයක් පටිච්චසමුප්පාදේ. ඉතින් අධ්‍යයනය කරලා මූලික වශයෙන් පටිච්චසමුප්පාදය අධ්‍යයනය කරලා අවසන් කරන අවස්ථාවක මේ ණය ක්‍රමය නිවැරදිව තේරුම් ගැනීම තමයි මෙතන තියෙන වැදගත්ම කාරණේ විදිහට පෙන්වන්නේ. ඉතින් අපි මේ විදිහට ඒ කාරණා ගැන කරුණු දැක්වුවයින් පස්සේ අපි ඊළඟට බැලුවොත් ඇයි පටිච්චසමුප්පාදය තුලින් අපි මොකක්ද මේ ලබා ගන්න යන අවබෝධය කියලා කල්පනා කරොත් ඇත්තටම පටිච්චසමුප්පාදය අපිව ඊළඟට මේ අවබෝධය යොමු කරන්නේ නිවන අවබෝධ කිරීමේ දිශාවට. ඉතින් මෙතෙන්දී පටිච්චසමුප්පාදය මධ්‍යම විදියට අවබෝධයේ මධ්‍යම අවස්ථාවක් විදියට දක්වලා තියෙනවා. රේරුකාණී චන්දවිමල හිමියන් වහන්සේ විස්තර කරනවා මේ පටිච්චසමුප්පාද විවරණේ ග්‍රන්ථයේ චතුරාර්ය සත්‍ය වැටහීම චතුරාර්ය සත්‍ය වටහා ගැනීම තමයි මේකේ සරල මූලික අවස්ථාව. මේ චතුරාර්ය සත්‍ය ව්‍යුත්පන්න කරලා ගන්නෙත් මේ පටිච්චසමුප්පාදයෙන්මයි. අර පටිච්චසමුප්පාදේ වට තුන 12 ආකාරයකින් අර ගැනීම තුල ත්‍රිපරිවට්ට ද්වාදසාකාරං කියන අවස්ථාව පටිච්චසමුප්පාදයටත් යෙදෙනවා. ඒ වගේම ඒක ත්‍රිපරිවට්ට ද්වාදසාකාරං කියන එක චතුරාර්ය සත්‍යයටත් අරන් තියෙනවා. ඉතින් ඊළඟට ප්‍රත්‍ය විදිහට විභාග කරනකොට ඒක 24 ආකාරයක මූලික ප්‍රත්‍ය සැකැස්මකිනුත් මේක විස්තර කරනවා. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ ඇසුරෙන් පිළිවෙලට ඒ අවබෝධය ගොඩනගලා තියෙනවා මේ බෞද්ධ දර්ශනය තුල කියන එක පටිච්චසමුප්පාද විවරණය කියන ග්‍රන්ථයේ විස්තර කරලා තියෙනවා. ඉතින් සංස්කාර ලෝකයේ පටිච්චසමුප්පාදය කියන කාරණය අවබෝධ කරගන්නකොට ණය ක්‍රමයක් හරියටම දැනගෙන ඒ ඔස්සේ සංස්කාර ලෝකයේ මේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන ආකාරය විශේෂයෙන් ඒකේ බෞද්ධ දර්ශනය පෙන්නන්නේ සත්වයාගේ පටිච්චසමුප්පාදය. එතකොට මේ විදිහට පටිච්චසමුප්පාදයේ සංස්කාර ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන විදිහේදී ත්‍රිපිටකයේ බොහෝ අභිධර්මය ඇතුළු ඒ පිටක සූත්‍ර පිටක වලින් මේ පරමාර්ථ ධර්මතා රූප චිත්ත චෛතසික විදිහට විභාග කරලා අරගෙන එතකොට ඒ ක්‍රියාවලිය සිදුවෙන හැටි මේ පටිච්චසමුප්පාදය හරහා
අවබෝධ කරගන්න ලැබෙනවා. පෙන්නනවා. එතකොට ඒ විදිහට මේක ලෝකේ නිවැරදිව දකින්න යෙදුනහම එතන සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඉතින් මේ සම්මාදිට්ඨියක් පහළ වීම කියන කාරණේදී සම්මාදිට්ඨිය නොඑක් ආකාරයට සම්මාදිට්ඨියේ ඒ අවබෝධ කිරීම දක්වන්න පුළුවන්. ඉතින් එක සූත්‍රයක් ගත්තොත් ධම්මචක්කපවත්තන අනන්ත ලක්ෂණ සූත්‍රවලදී සම්මාදිට්ඨිය විස්තර කරනවා ලෝකය කාමසුකල්ලිකානුയോഗයත් අයින් කළා අත්තිකිලමතානුയോഗයත් අයින් කළා මධ්‍යම ප්‍රතිපදාවෙන් ලෝකය දකින්නයි කියන එක. එතෙන්දී අපි ගැඹුරට කල්පනා කරොත් මේ කාමසුකල්ලිකානුയോഗය කියලා කියන්නේ ඇත්තටම අර අපි ගන්න අරමුණු වලට එක ඇලීම හෝ ගැටීම. ඒ ඇලීම පැත්තට ගියොතින් තමයි කාමසුකල්ලිකානුയോഗය කියලා කියන්නේ. ඒක ගැඹුරු අර්ථය ඒකයි. අපි එතකොට එතන අයින් කරෝතින් ගැටීම පැත්තට ගියොත් ඒවාට ද්වේෂ කරලා ඒවා ඉවත් වෙලා ඒකෙන් ඉවත් වෙලා යන එක අත්තිකිලමතානුയോഗයේ පැත්තට වැටෙනවා. ඉතින් මේවා භාවිතා බහුලීකතා කරොත් ඒ කියන්නේ කාමයේ විඳින පැත්තේ ජීවත් වුණත් එහෙම නැත්නම් කාමයේ ප්‍රතික්ෂේප කළා යම් කිසි විදියක අර වෘත ක්‍රම ඒ වගේ පැත්තකට ගිහිල්ලා හිටියත් මේ අන්ත දෙකෙන්ම සත්‍යය අවබෝධ කරන්න බෑ මේ මධ්‍යය දකින්න බෑ කියන එක විදියකට පෙන්නනවා ඒ සූත්‍රවල. තවත් තැනක සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට ලෝකයේ අන්ත දෙකකින් අයින් වීම කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඇති බවයි නැති බවයි කියන දෙකෙන්ම අයින් වීම. නාස්තිතංච කියලා කච්චායන ගොත්ත සූත්‍රයේදී සම්මාදිට්ඨිය ඒ විදිහට අර භව විභව විදිහටත් පෙන්නනවා. ඉතින් බැලුවහම බෞද්ධ දර්ශනය තුළ සම්මාදිට්ඨිය පහළ වීම කියලා කියන්නේ මේ සංස්කාර ලෝකයේ තියෙන සංස්කාර ලෝකයේ සම්බන්ධයෙන් සත්වයාට ඇති වී තිබෙන මේ එක එක දැකීම් දෘෂ්ටි මේවයින් ඉවත් වෙලා හරි දැකීමට ඒම කියන එක තමයි මේ සම්මාදිට්ඨිය කියන එකේ පොදුවේ යහපත් දැකීම කියන එකෙන් ගන්න කියලා පෙන්නලා තියෙනවා. පැහැදිලි වෙනවා එතකොට. එතකොට ඇත්තටම බැලුවොත් දැන් මෙතනදී සංස්කාර ලෝකයේ මොනවද වෙන්නේ සංස්කාර ලෝකයේ සම්බන්ධයෙන් ගත්තොත් රූප චිත්ත චෛතසික මේ ධර්මතා ඉපදීම නිරුද්ධ වීම සිදු වෙනවා. උත්පාදවය. ඉතින් අපි දැන් පටිච්ච සමුප්පාදය තුළින් ලෝකයේ මේ උත්පාද වැය කියන එක තමයි දකින්න උත්සාහ කරන්නේ. එතකොට අපිට සුත්තමේ ඥානය ලබාගෙන ටික ටික අපිට එනකොට අපිට මේ උත්පාද වැය කියන එක දැක ගැනීමෙන් නුවණ අර අපි කලින් කතා කරා විදර්ශනා ඥාන දර්ශනය තුල මේ තැනට අපිට එන්න හැකියාව තියෙනවා. ඉතින් උත්පාද වැය අපි මුලින්ම රූපය පැත්තෙන් දකින්න වෑයම් කරොත් ඒ මට්ටමේදී උත්පාද වැය රූප සම්බන්ධයෙන් දැක ගන්නකොට අර තියෙන සැකය අර සීලබ්බත පරාමාස සත්කාය දිට්ඨිය කියන්නේ තමන් සත්වයා සම්බන්ධයෙන් පවතින මේ දෘෂ්ටි ගැලවිලා යනවයි කියන එක පැහැදිලි කාරණයක්. නමුත් මේ ගැඹුරට යන්න නම් නාම පැත්තෙන් රූප පැත්තෙන් අපිට රූපය බිඳ ගන්න හැකියාව තියෙනවා යම් දුරකට. නමුත් නාම පැත්තෙන් තියෙන ඇති බව කියන එක ඒ තියෙන එක හරි අමාරු දෙයක් විදිහට මේ පෙන්නනවා. ඒක තමයි දුරු කරගන්න අමාරු කාරණේ. මොකද අපි රූපය බිඳහෙලා ගත්තත් නාම පැත්තෙන් අපිට තියෙන බව පෙන්නන නිසා කාරණේ ටිකක් අමාරුයි. ඒක නිසා අර අවබෝධ කරන්න ඕන බිඳින්න ඕන සංයෝජනවල අර මුල් සංයෝජන ටික රූපේ පැත්තට බර වෙලා තියෙන්නේ. පසු අමාරු සංයෝජන නාමයේ පැත්තට බර වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට උත්පාදය සහ වැය සිදුවෙන බැවින් සංස්කාර ලෝකේ දෙයක් ඉපදිලා නිරුද්ධ වෙනවා නම් ඇත්තටම සංස්කාර ලෝකේ ගත යුතු දේ බැලුවොත් දෙයක් ඉපදිලා නැති වෙනවයි කියන එක පොදුවේ ගත්තොත් එහෙනම් ඒ දේ ඇතිුන්නේ නැහැ අනුත්පාදය කියන එක තමයි මේකේ යථාර්ථය. ඉතින් ඒක නිසා සංස්කාර ලෝකයේ සම්බන්ධයෙන් ගනිද්දී තියෙනවයි කියන එකක් තියෙනවා. නැතිවීමක් තියෙනවා. නමුත් ඒ දෙකේ ඇතිවීම නැතිවීම දැක ගන්නකොට ඒ දෙකේ හට නොගැනීම කියන එකයි යථාර්ථය කියන තැනට හිත යනවා. ඒකට කියනවා අර සංකතය දකිනවා. සංකතය දැකීම කියන එක තමයි උත්පාද වැය අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කරගෙන සංකතය දැකගත්තාම ඒක යථාර්ථයක් නෙවෙයි කියන එකෙන් යථාර්ථය මේක හට නොගැනීම කියන එකෙන්
අසංකතය කියන එක. ඒ කියන්නේ නිර්වාණ ධාතුව පැත්තට යන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම පෙන්වන්නේ සංකතය අවබෝධ කරගන්නකොට අසංකතය ඒක નિરાයාසයෙන්ම එතන අවබෝධයට එනවයි කියන කාරණේ. ඉතින් මෙන්න මේ අසංකතය නැත්තම් නිර්වාණ ධාතුව පැත්තට යොමු වීම තමයි පටිච්ච සමුප්පාදයේ මේ සියලු විෂය මේක ගවේෂණයේ අවසාන නිෂ්ඨාව විමුක්තිය තමයි මෙන්න මෙතනට එන එක. ඉතින් මේක හරි උත්තරීතර විෂයක් මේ අනුත්පාදය කියන කාරණය. අර පරිච්ඡේදවල මේ ණය ක්‍රමයෙන් පස්සේ රේරුකාණේ චන්දවිමල නාහිමියන් වහන්සේ හරි වෙහසක් කරන් සමහර පරිච්ඡේද කියවනකොට ඒ කියන්නේ කියවන පාඨකයට ඇත්තටම මේ ජීවත් වෙන මේ ජීවිතයේ තියෙන මේ ඒ කියන්නේ ඒක තියෙන අපි ඇතෙයි කියලා අපි හිතාගෙන ඉන්න ලෝකේ යථාර්ථයේ නිරර්ථක බව හොඳට තේරෙන වචන වලින් උන්වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා සියලුම පින්වතුන්ට ඒ ඉතිරි පරිච්ඡේද හොඳින් කියවන්න හරිම වටිනවා ඒ කියපු කාරණා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ නිවන දෙසටත් හරි පුදුමාකාර විදිහට අපේ ඒ දර්ශනය නැඹුරු කරවලා තියෙනවා. ඉතින් කාල වේලාව ටිකක් වැඩියෙන් ගිය නිසා මම තව කාරණා කියන්න තිබුණත් මම මේ අවසන් කරනවා අනිත් පින්වතුන්ටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉඩහසර ලබා දෙන්න. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. හොඳයි සුරත් මහත්මයා, බොහොම පිං. මම හිතන්නේ විශාල ධර්ම කරුණු ප්‍රමාණයක් ඉතාමත් සරලව කෙටියෙන් කියලා දුන්නා. මං අමරා මහත්මියගෙන් අහන්න කැමතියි ඔබතුමීට යමක් එකතු කරන්න තියෙනවද? තෙරුවන් සරණයි. අපේ වෛද්‍යතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම කල්යාණ මිත්‍රයන්ගෙන් මම ඇත්තටම සුරත් මහත්තයාට ඇත්තටම මේ විදිහට ධර්ම දේශනා කරන එක ගැන බොහොම කෘතඥ වෙනවා. ඒ වගේම මට පොඩි පැහැදිලි කර ගැනීම කීපයකුත් තියෙනවා. අපි මේක අවසානයේදී බලමු පොඩ්ඩක් කතා කරලා. ඊට අමතරව දැන් පසුගිය සතියේ ගුරුතුමා විස්තර කරන්නට මූලික වුණු පාදකය ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට අපේ හැසිරවීම කතා කරන්නේ අපි පුද්ගල නානාත්වය දකින්න නැතුව. ඒ කියන්නේ අපි කර්තෘත්වයක් අරගෙන කියන තැනයි මම හිතන්නේ ගුරුතුමා මේකට පිවිසීම ආවේ. ඒ කියන්නේ දැන් අපි දැන් ධර්ම දේශනාවක් හෝ යමක් ප්‍රකාශ කරද්දී එතනදී අපි ගොඩක් වෙලාවට මේ අපි දැනුමකට කොටු වෙනවා. ඔක තමයි අපේ තියෙන භයානකත්වය. මොකද දැනුමක් ලැබිය යුතු තමයි. නමුත් ඒ දැනුම තුලින් අවබෝධයකට ලක් කරනකොට අර අපි කියනවනේ මේ ධර්මඥානය වැඩුවට පස්සේ ඒක අපි ප්‍රායෝගිකත්වයට යෙදෙන්න ඕන. එහෙම නොවුනොත් අපි මේක දැනුමක් විදියට දකින්නේ. එතකොට දැන් අර පටවිය කියන එක මම හිතන්නේ ගුරුතුමා විස්තර කරා අපි දකින්නේ කාර්කශයි කියන එක. ඒ මොකද ඒ තමයි අපිට හැඳුන්වලා දුන්න ස්වභාවය. අපේ විඥාණයට ගෝචර කරලා දුන්න ස්වභාවය. විඥාණය කියන්නේ මොකක්ද? සිත. ඒ කියන්නේ අරමුණු ගන්නවා කියන තැන. නමුත් අපි සිතිය යුතුයි මේ විඥාණය අරමුණු ගැනීමමයි කරන්නේ. කියන්නේ අරමුණු ගැනීමම විඥාණය. නමුත් විඥාණයට අපි ඕකේ අනිත් පැත්තට කතා කරන්නේ. විඥාණය තමයි අරමුණු ගන්නේ. ඒතකොට පුද්ගල සංඥාවක් ඔතනදී යෙදෙනවා. ඔන්න ඔතන තමයි අපි දකින දෙහේ පටිච්ච සමුප්පාදයේත් අපි දකින්න ඕන මේ අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කිව්වොත් මෙතනදී අපි ඇත්තටම ඒවට විවිධාකාර විදිහට අර්ථකථනයන් දෙනවා. මේක බුදුන් වහන්සේ දේශනා කරන්න මම හිතන්නේ මේකට හොඳ පිවිසීමක් තමයි මේ විදිහට අපේ දිට්ඨියක් ඇත්තට මේකට යෙදෙන්නේ. මේ දිට්ඨි දුරු කරන්න තමයි මේ ඒකත් ණය ක්‍රමයේ ඒ වගේම මේ නානාත් ණය ක්‍රමයේ අව්‍යාපාර ණය ක්‍රමයේ සහ ඒවා ධම්මතා ණය ක්‍රමයේ කියලා ණය ක්‍රම 4කින් මේක පෙන්වුම් කරන්නේ. දැන් ඒකත් ණය ක්‍රමයේ කියන එක හොඳට බැලුවොත් පරීක්ෂා කරලා මේක අපේ සාමාන්‍ය නුවණට ගෝචරයි. මොකද අපි අහුවෙන දිට්ඨියක් ඒක. එතනදී උච්ඡේද දිට්ඨිය කියලා කියන්නේ නැත යන අර්ථයනේ. ඒතකොට උච්ඡේද දිට්ඨිය දුරු වෙන්න නම් අපි පිළිගන්නවා ගොඩක් වෙලාවට මෙතන නැහැ යමක් නැහැ. ඒ කියන්නේ මෙතන චිත්ත පරම්පරාවක් එන්නේ තියෙන්නේ යමකින් දෙයක්. යමකට යමක්. අපි දැන් හේතු ප්‍රත්‍ය ගත්තත් හොඳට සියුම්ව දකින්න ඕන හේතු නිසා ඵල. ඒතොර හේතුවයි ඵලයයි වෙන් කරගන්නවා ඒවටත් දෙනවා වෙන වෙනම අර්ථකථන. ඒතොර ඒකත්ව ණය ක්‍රමයකින් කරන්නේ මේක පරම්පරාවක් විදියට එනවයි කියන එක. දැන් උදාහරණයක් විදියට ගත්තොත් හොඳට මේක සම්මර්ෂණය කරන්න. මොකද දැන් ස්කන්ධයක් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. එතකොට දැන් බලන්න අපි උපාදානස්කන්ධ සකස් කරගන්නකොට මේ වේදනාව ඒ මොහොතේ දකින වේදනාව විතරක් නෙවෙයි මේ වේදනාව අපි හඳුනගන්නෙම අතීත වේදනාවක් ස්පර්ශ කරලා.
එහෙනම් ඒ අතීත වේදනාවේ තියෙන ප්‍රත්‍යත් මේ මොහොතට යෙදෙනවා. ඔන්න ඔතන තමයි අර ඒකත්ව ණය කියන එක යෙදෙන්නේ. ඒ කියන්නේ සන්තතියක් විදියටමයි මේක ගලාගෙන ඉන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානා විඥානපච්චය නාම රූප මේක ක්‍රමයක්. මේකේ එන සන්තති පියවරක්. ඒතර අවිද්‍යාවෙන් තොර වුණු සංස්කාරයක් අපිට දකින්න බෑ. ඒ කියන්නේ සංස්කාරය කියන්නේම අවිද්‍යාවේ පැවැත්මක්. නමුත් අපිට විඥානය මේ අවිද්‍යාවයි සංස්කාරයෙන් ඈත් කළ විඥානය කතා කරන්න බෑ. මොකද ඒ පද දෙක විදිහට ගන්න නැතුව අපි දකින්න ඕන අවිද්‍යා සැකසීමක් තුලයි සංස්කාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජ සැකසුනි. එහෙනම් අපේ කර්ම භවය වෙන්නේ එක පුඤ්ඤාභිය නිසා ඇතිවෙන කර්ම භවයක් නැත්නම් අපුඤ්ඤාභිය නිසා ඇතිවෙන කර්ම භවයක් ওই විදිහට අපිට මේ භවය වෙන් කරනවා. ඔන්න උතන තමයි අපි උච්ඡේදයේ දුරු වෙනවා කියන්නේ. ඒ කියන්නේ අර නැත යන අර්ථය බින්දෙනවා. ඒ කියන්නේ අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන මේ ත්‍රිකාලෙම මේ ඒකත් නායතුරු පරම්පරාවක් විදිහට දකිනවා. ඒතර පූර්වාන්තයක් අපරාන්තයක් ඕවත් යෙදෙනවා. දැන් අපි ගත්තොත් ඕක විපාක වේදනාව කියලා මම හිතන හැමෝටම මතක ඇති ප්‍රතිසන්දි විඥානය කියන තැනදී විපාක ප්‍රතිසන්දියක් ගැන කතා කරේ. ඇයි එතකොට පුද්ගල භාවයක් එතනදී යෙදුණානේ. අපි ගන්න ප්‍රතිසන්දියකින් පුද්ගලෙක් සකස් වුණා කියන. නමුත් අපිට පෙර අවිද්‍යාව මෙතනදී අතහරින්න බෑ. ඒ වගේ. ඒතර අව්‍යාපාර ණය කියලා කියන්නේ ඇත්තටම ආත්ම දිට්ඨිය දුර වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම අව්‍යාපාරය කියන්නේ ඇත්තටම අවිද්‍යාවට කිසි උවමනාවක් නැහැ සංස්කාරයක් සකස් කරගන්න. ඒක ප්‍රත්‍ය සමවායකින් වෙන්නේ. ඒ කියන්නේ සකස් වීම යෙදෙනවා. නමුත් ඒකට උවමනාවක් නැහැ. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි ගන්නවා අපි තේකක් සකස් කරනවා. තේකක් සකස් කරන්න තේ කොළ අවශ්‍යයි, උණු වතුර අවශ්‍යයි. නමුත් අපිට සීනි අවශ්‍යයි. නමුත් ඒක පුද්ගල නානත්වය අනුව වෙනස් වෙනවා. එතකොට අව්‍යාපාර ණය කියලා කියන්නේ කිසිම උවමනාවක් නැහැ. නමුත් ඵලයක් සකස් වෙලා තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාරයක් සකස් වෙලා තියෙනවා. එතනදී අර ස්ථිරත්වේ නැත්නම් ඇත යන අර්ථය දුර වෙන එතන සාස්ෘතේ යනවයි කියන්නේ නානාත්ව ණය තුලේදී. එතකොට තව දෙයක් තමයි මේ ඒවන් ධම්මතා ණය කියන එක. ඇත්තටම මේක හොඳටම පැහැදිලි කරනවා. මොකද පටිච්ච සමුප්පාද සූත්‍ර කීපයක් ගත්තොත් සංයුක්ත නිකායේ ඔය අபிසමය සංයුක්තයේ කුද්දක වර්ගයේ එහෙම ගත්තාම ඒ සංයුක්ත කීපයකම යනවා ජාතිපච්චය ජරා මරණ විස්තර කරනවා. මේක ධම්ම නියාමයක්. ඉදපච්චතාවයක්. කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ නියාමය අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ නියාමයේ දේශනා කරන්නේ කවුද? සර්වඥන් වහන්සේ. ඒතර උන්වහන්සේ දේශනා කරන්නේ මේක ඇත්ත ඇති සැටින්ම උන්වහන්සේ දැකලා. ඒතර අවබෝධ ඥානෙ. ඥාන දෙසැත්තයි ඥානෙන් තමයි උන්වහන්සේ මේක දකින්නේ. ඒ වගේම මේ එසේමයි. ඒක වෙනස් කරන්න අවශ්‍යතාවයක් වෙනස් විය යුතුත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒක එසේමයි. නමුත් මේ වෙනස් එකකුදු නොවේ. දැන් අපි ගත්තොත් අර උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හාලෙන් බත සකස් වුණා කියන තැනදී බත සකස් වෙන්න හාල උපයෝගී වුණා. හාලෙන් තොර බතක් ගැන කතා කරන්න බෑ. ඒ වගේ තමයි මේ අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියනකොට මේ පද 12 සකස් වෙලා තියෙන්නේ අඩු වෙන්න පුළුවන්. නමුත් වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා මේක එසේමයි. වෙනස් එකකුදු නොවේ. වෙනස් කිරීමටද හැකි දෙයක්ුත් නොවේ. අර තතං අවිතතං අනඤ්ඤතං කියලා විස්තර කරන්නේ. එතකොට මේ භවපච්චය ජාති කියන තැනත් ඒ විදිහමයි. අපි සකස් කරගන්නා භවය කුමක්ද? ඒ භවයට අනුව තමයි ජාතිය සකස් වෙන්නේ. ඒක අපිට භවය වෙනස් කරන්න බෑ. භවය සකස් වුණා නම් ජාතිය වෙනස් කරන්න බෑ. ඒ අපිට කඩන්න පුළුවන් තැන වේදනාව දැක්කනම් වේදනාව තුලින් නිරෝධය දැක්කනම් චතුරාර්ය සත්‍ය වේදනාවට දැම්මනම් අනේ මේ මොහොතේදී තණ්හා උපාදාන භව කියන තැන සකස් වෙන්නේ නැහැ. එතකොට උතන තමයි අපිට මිදෙන්න තියෙන. ඒකනේ අර හේතුඵල සංදිය ඵල හේතු සංදිය කඩන්න කියන්නේ ඵල හේතු සංදියේදී පෙන්නනවා මෙතන පැහැදිලිවම දකින්න පුළුවන්. මොක හැබැයි මේක එකපාරට වෙන්නේ ගල් හිටිය වගේ එකපාරට කරන්න බෑ. නමුත් ක්‍රමානුකූලව දුරු වීමේ ස්වභාවයක් අතහැරීම කියන්නේ යමක් දුරු වීමක්. ඒක අනුත්පාදයට යන දුරු වීමක්. ඒක එහෙම නොවුන නම් ඒක සත්‍ය වෙන්නේ නැහැ. ඒක අපි තුල පිහිටලා තියෙනවනේ. කියන්නේ සත්‍යයක් විදිහට සැඟවිලා තියෙන සත්‍ය මතුල. ඒ සත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ ලෝකෝත්තර මට්ටමට එනදී. ඒක නැවත උත්පාදයකට යන්න බෑ. ස්වභාවයේම විදිහට දකින්නයි කියන එක. එතකොට මේ විදිහට මේක ධම්ම නියාමයක්. ඒතර හේතු නම් යෙදෙන්නේ හේතු අනුව ඵල. අපිට හේතු ලෙස බුදුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව හේතුව නම් සංස්කාර ඵලය. විතක හේතුව වෙනවා ඵලය, විතක ඵලය හේතු වෙනවා. හැබැයි මේක හොඳට තේරුම් කරන්න ඕන මේ ධර්මතාවයේ සකස් වෙන්නේ කොයි විදිහටද? අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදයේදී. එහෙනම් අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදයට එහාගේ කුසල මූල පටිච්ච සමුප්පාදයකුත් යෙදෙනවා. ඒ වගේම මේ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් යෙදෙන පටිච්ච සමුප්පාද හේතු පටිච්ච සමුප්පාදයක්. ඒ වගේම තව තියෙන උපනිශ්චය පටිච්ච සමුප්පාදය. ප්‍රත්‍යපටිච්ච සමුප්පාදය මේ විදිහට පටිච්ච සමුප්පාදත් ආකාර කීපයක් තියෙනවා. ඒතකොට ඔය යමකට මට මතකයි අපේ ගුරුතුමා එක තැනක විස්තර කරා අවිද්‍යා උපනිශ්චේ
සංස්කාර සකස් වෙනවා. එතකොට එතනදී කතා කරේ උපනිෂ ධර්මතාවය. ඒක එතනදී අපිට ප්‍රත්‍යක් ගැන සාකච්ඡා කරන්න බෑ. එතන යමක ප්‍රත්‍ය නෙමෙයි. එතන උපනිෂය. ඒතර මේ විදිහට ප්‍රත්‍ය යෙදෙන අවස්ථාවක් තියෙනවා පටිච්චසමුප්පාදේ. හේතුව යෙදෙන අවස්ථාවක් තියෙනවා. උපනිෂය යෙදෙන අවස්ථාවක් තියෙනවා. නමුත් අපි කතා කරන්නේ හේතු ඵල පටිච්චසමුප්පාදේ. ඒතර හේතුඵල පටිච්චසමුප්පාදයේ යෙදෙන ඒකත්වයේ නානාත්වයේ මේ අව්‍යාපාර ණය සහ එවන් ධම්මතා ණය කියන තැනදී අපි පුද්ගල ආත්ම දිට්ඨිය දුරු වෙනවා. ඒ වගේම අපි ඇත නැත යන්න කියන ඉබේ සිදු වෙනවා කියන අකිරිය දිට්ඨිය දුරු වෙනවා. ඒ වගේම අපි ඇත කියන යන්තේ සාසුත්ත දිට්ඨිය දුරු වෙනවා. නැත යන්තේ උච්ඡේදේ දිට්ඨිය දුරු වෙනවා. මේ විදිහට මේක අපි දකින්න ඕන පිරිසුදු මනසක් සකස් කර ගැනීම තමයි මේක පරම අභිප්‍රාය වෙන්නේ. මේ විදිහට දිට්ඨිය අපි තුල සකස් වෙලා තියෙන නිසා අපි මේ ධර්මතා ඇතුළෙත් අපි දිට්ඨි දකිනවා. අන්න ඒක නිසා තමයි මේ අපේ ගුරුතුමා පැහැදිලි කරේ අපි මේ දේශනාව සකස් කරත් නැතත් අපි තුල අවබෝධඥානයේ යෙදෙන තැනදී අපි බොහොම සීරුවෙන් මේ ධර්මතා හැසිරිය යුතු ධර්මතාවල හැසිරීම දැකගත යුතුයි. ඉතින් මම හිතන්නේ සමාජ චිත්තයක් අවශ්‍ය වෙන අවස්ථාවක් තමයි මේ කියන්නේ. ඉතින් මේක හොඳට ප්‍රඥාවත් සමාධියත් සීලයත් යෙදෙන තැනක්. ඉතින් මේ විදිහට අපි මේක දැකගත්තොත් මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඉක්මන් භවයකදීම ඇත්තටම මේ භවයේදීම මේ නිර්වාණය කටයුතු සාක්ෂාත් කරගන්න පුළුවන්. තව දෙයක් මම කියන්න කැමතියි අසංකතය කියන දේ දැන් මට මතකයි දැන් මේ අපේ මේ අපේ සුරත් මහත්තයා විස්තර කරා සංකතයෙන් අසංකතය කියන එක. සංකතය කියන එක හේතුඵල ධර්මද. ඒ කියන්නේ හේතු ටික සකස් වීමක් කියන තැන. දැන් අසංකතය කියන එක හේතු දෙන්නේ නැහැ. එතකොට අසංකතය අපිට පණවන්න බෑ. ප්‍රඥප්තියක් විදියට විතරයි අසංකතය දෙන්න පුළුවන්. අසංකතය අපිට පණවන්න බෑ. එහෙම නොවුනොත් අපි අසංකතයක් තියනවා කියලා ගන්නවා. නිවනක් තියනවා කියලා ගන්නවා. ඒතර නැති දෙයක් කොහොමද කියනවා කියන්නේ නැති දෙයක් කියලා කියන්නේ නැති කියන්නේ ඇත යන අන්තයෙන් නැත. ඒ ඕන ওই විදිහට අපි දැකිය යුතු තැනක් තමයි හේතු නිරෝධයෙන් නිරෝධ වුණා. අන්න එතන අසංකතය. මේක හොඳට තේරුම් කරගන්න ඇත්තටම දැඩි ලෙසම මේක ප්‍රඥාවකින් බැලිය යුතු වෙනවා. මානසිකාරයේ ප්‍රඥාවත් එක්ක එකතු වෙලා මේක යෝනිසෝ මානසිකාරයෙන්ම බැලිය යුතු කාරණාවක් වෙනවා. එතකොට තමයි මේ අවබෝධඥානය එන්නේ. දැන් අපි උපාදානය කියන එකත් ඒ විදිහට දැකගත්තා. මේ හැම ධර්මතාවයක්ම යෝනිසෝ මනසිකාරයේ පිහිටවලා දැකගත්තොත් මේවට අපි පැනවීමෙන් තොර වුණු අවබෝධයට යන ස්වභාවයක් අපිට මතුවෙනවා. ඒකම තමයි නිච්ච සුඛ ආත්ම ලෙස නොගෙන අනිච්ච දුක අනාත්ම ලෙස ගන්න කියන එක හැම මොහොතෙම ප්‍රත්‍යක්ෂව යෙදෙන්නේ මෙතනදී. ඉතින් අපි තව ඉදිරියට තියෙන ධර්ම ගැටළු සාකච්ඡා කරමු. හොඳයි, තෙරුවන් සරණයි. බොහොම පිං අමර මහත්මිය මම හිතන්නේ ඊටමත් වැදගත් කාරණා ටිකක් තුමිය පැහැදිලි කරලා දුන්නා අපිට. මම කැමති අපේ ප්‍රසන්ත මහත්මයාගෙන් අහන්න ඔබතුමා කොහොමද මේ කියන ධර්මපරයය යොදාගන්නේ කියලා දැනගන්න. ප්‍රසන්ත මහත්මයා තෙරුවන් සරණයි. ඔව් බොහොම තෙරුවන් සරණයි දොස්තර මහත්තයා. මේ සුරත් මහත්තයාටයි අමරා මහත්මියටයි බොහොම පිං මෙතන ඉන්න කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ගුරුතුමා දේශනා කරපු ඒ ධර්මස්කන්ධය හුඟක් පැහැදිලි වෙන හැමෝටම තේරෙන මට්ටමට ගෙනල්ලා විස්තර කරපු එක. එතකොට ඒවා තුල මානසිකාර්ය කරන්න පහසු වෙනවා. ඉතින් ඒක ගුරුතුමාටත් පහසු වෙනවා. මොකද මේ ධර්ම කාරණා නැවත නැවත මානසිකාර්ය කිරීමෙන්ම තමයි මේ ගමන යන්න වෙන්නේ. ඉතින් මම ඕකේ තවත් පැතිකඩක් පෙන්වන්න කියලා මට හිතුණා. මේ පටිච්ච සමුප්පාදයේ මේ විශේෂයෙන්ම මේ මානසිකාර්ය කරන්න මේ හේතුප්‍රත්‍ය ගැන අපි තවත් ගැඹුරින් දකින්න ඕනකම දැනගන්න මම හිතුවා. දැන් මේක විස්තර වෙනවා මේ හැම මේ අවිද්‍යාව සංස්කාරයට, සංස්කාරයෙන් විඥාණයට, විඥාණයෙන් නාම රූප, ඒවා වෙනකොට මේ එක අංග වලට මේවා ප්‍රත්‍ය වෙන ආකාර 9ක් ගානේ දේශනා කළ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒවා හරි සියුම්. මේවායේ වෙනස බොහෝම සියුම්. නමුත් මේක මානසිකාර්ය කිරීම හරිම වැදගත්. ඒ වයින්ම තමයි අපේ හිත අන්තිමට අපේ හිත වැටෙන්න ඕනේ හේතුඵල ධර්මයකටනේ. ඒ හේතු ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියනුයි උච්ඡේද දෘෂ්ටියනුයි නිදිලා හේතුඵල ධර්මයක හිත පවතින්න ඕනේ එක දිගට. ඉතින් ඒක
කෙරෙන්න අපි වචනයෙන් කිව්වට මේ හේතුඵල ධර්මයක් මෙතන තියෙන්නේ කිව්ව තරමින් ඒක කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන්න නම් මේ මොකද්ද මේ හේතුව කොහොමද මේක මෙතනදී යෙදෙන්නේ? අන්න ඒ අදහස හොඳට ගැඹුරින් දැනෙන්න ඕනේ. ඉතින් ඒකට මේ නම ආකාරය මම හිතන්නේ මම මේක මීට කලිනුත් කිව්වා. දැන් අපි ගනිමුකෝ අවිද්‍යාව මේ සංකාරයට ගත්තොත් මේ හැම එකකටම එහෙම යෙදෙනවා. හැබැයි අපි එකක් ගමුකෝ. එතකොට අවිද්‍යාව සංස්කාරයට උත්පාද තිති විදියට. ඒ කියන්නේ ඒ සංස්කාරය උපදින විදිහට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් බීජයක් පැල්ලක් කරරොල්ලා ගහක් හැදෙන්න අර ගහේ ඉපදීමට බීජ හේතු වෙන්නේ. අන්න ඒ විදිහට උත්පාද තිති හැටියට ඒක ප්‍රත්‍ය වෙනවා. අනිත් එක තමයි පවත්තත්ති. ඒ කියන්නේ දැන් අවිද්‍යාව සංස්කාරයේ පැවැත්ම සඳහාත් ප්‍රත්‍ය වෙනවා. එතකොට අනේ ඒක හරි වැදගත් තැනක්. ඒ කියන්නේ මේ අර කෘත්‍ය හේතුව ඉවර වුණත් අර ඒකේ පැවැත්මට දැන් අපි අර කතා කරපු මේ ණය හතරත් මේ ඇතුලේ තියෙනවා. අන්න ඒකයි මේකේ වැදගත්කම. මේ එතකොට පවත්තත් තිති විදිහටත් පැවැත්මටත් සංස්කාරයේ පැවැත්මටත් අවිද්‍යාව මේ ප්‍රත්‍ය වෙනවා. අනිත් එක තමයි නිමිත්තත් තිති තුන්වෙනි එක. නිමිත්තක් විදිහට. ඒ කියන්නේ දැන් අවිද්‍යාව වැය වෙලා නමුත් ඒකේ නිමිත්තක් තියෙනවා අර සංස්කාරයේ යෙදෙන්න. අන්න ඒ නිමිත්තක් විදිහට ඒක ප්‍රත්‍ය වෙනවා. ඊළඟ එක තමයි හතරවෙනි එක ආයෝහනක් තිති. ඒ කියන්නේ මේ රැස් කෙරෙන ආකාරයට. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර මේවා රැස් දැන් මේවා එක දිගට රැස් වෙන ආකාරයෙන් අර අවිද්‍යාව මේ ප්‍රත්‍ය වෙනවා. ඊළඟ එක තමයි පස්වෙනි එක සංයෝගක්තිති. මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා අර තණ්හාවක්, ඒ කියන්නේ බැඳීමක්, ඇලීමක් ඇති වෙන ඒක සංයෝජනයක්, පැටලෙවිල්ලක් ඇති වෙන ආකාරයෙන් මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඊළඟ එක තමයි 6 වෙනි එක පලිබෝධත්‍ත්‍ති. පලිබෝධත්‍ත්‍ති කියන්නේ ඒක පලිබෝධයක් ලෙස. ඒ කියන්නේ ආවරණයක් කරනවා විදිහට. කියන්නේ එතනින් දැන් මේ පලිබෝධයක් කියන්නේ අපි හැමතිස්සෙම සත්තුන්ටත් කියන්නේ මේක හරි පලිබෝධයක් කියලා. ඒ කියන්නේ ඒකෙන් ගැලවීමක් නැති වෙන විදිහට. ඒ කියන්නේ නුවණ යොදන්න අමාරු වෙන විදිහට මේක යෙදෙනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ නීවරණ වගේ දේවල් යෙදෙන හින්දානේ අපිට මෙතනින් පහසුවෙන්ම ගැලවෙන්න බැරි. ඒ අර මෙතන තියෙන පලිබෝධත් තිතියේ ප්‍රත්‍ය වීම අනුව තමයි. අනිත් එක තමයි මේ සමුදයත් තිති. ඔය සමුදයත් තිති කියන එකයි අර උත්පාදත් තිති කියන දෙක අතර හරීම සියුම් වෙනසක් තියෙන්නේ. සමුදයත් තිති කියන එක හුඟක් වෙලාවට දැන් අවිද්‍යාව යෙදෙනවනේ. අවිද්‍යාව සංස්කාරයට යෙදෙනවා වගේම පසුවත් යෙදෙනවනේ. දැන් අපි හිතමු අර විපාක ඵල හේතු සංධියේදීත් ආපහු යෙදෙනවා. ඉතින් අන්න ඒ වගේ තැනකදී යෙදෙනවනේ අවිද්‍යාව. අන්න එතකොට අවිද්‍යාව යෙදෙන්නේ සමුදයක් පිටි. ඒක ඇති වෙන්න හේතුවක් විදියට. ඊළඟ එක තමයි හේතු තිති. 9 වෙනි එක ප්‍රත්‍යක්ෂ. හේතු කියන්නේ අනිවාර්ය. අර අපි අර මේකෙදි කතා වුණේ ඒවන් ධම්මතා ණය කියලා. කියන්නේ ඒක කෙලින්ම ඒක අවශ්‍යමයි. අවිද්‍යාව අවශ්‍යමයි මේ සංස්කාරය හදන්න. ඒ වගේම අර ප්‍රත්‍ය ස්වභාවයෙන් ඒ වෙලාවට ප්‍රත්‍ය වෙන ස්වභාවයෙන්ුත්
මේ සංස්කාරයට යෙදෙනවා. ඉතින් මේවා අතර වෙනස හරීම සියුම්. මේක භාවනා මානසිකාරයකින්ම තමයි මේවායේ වෙනස හඳුනා ගන්න පුළුවන්. වචනයකින් කියන්නත් බැරි තරම්. ඉතින් මේක මම යෝජනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ භාවනාවේදී අපි දැන් පටිච්ච සමුප්පාදය මානසිකාරය කරනවා නම් මේ වෙලාවේදී මේක බලන්න ඕනේ මේවා කොහොමද මේ ප්‍රායෝගිකව හිතලා බලන්න ඕනේ මේ කොහොමද මේ අවිද්‍යාව සංස්කාරයට යෙදෙන්නේ කියලා. අනිත් එක අවිද්‍යාව කියන්නේ මොකක්ද? හරියටම බලන්න ඕනේ සංස්කාරය කියන්නේ මොකක්ද? ඒක ගැඹුරින් ඒක ගැන ඒ වගේ වෙනස ඒ වගේ ලක්ෂණ මානසිකාරය කරන්න ඕන. ඉතින් ওই විදිහට තමයි දැන් මේ නමය මේ ප්‍රත්‍යවෙනය නමය හැම එකකටම යෙදෙනවා. ඊට පස්සේ සංස්කාරයෙන් විඥාණයට, විඥාණයෙන් නාම රූපයට, නාම රූපයෙන් සලආයතන, ඒව හැම එකකටම මේ නම විදිය යෙදෙනවා. ඉතින් ඒක හරි මේකේ ලක්ෂණය. ප්‍රසන්ත මහත්මයා මට මේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔය ප්‍රත්‍ය විස්තරය කොහෙන්ද කියන්නේ මේ ත්‍රිපිටකයේ කොතනද සඳහන් වෙන්නේ කියන එක ඔබතුමාට කියන්න පුළුවන්ද? මන් තව හොඳට බලන්න මට මතක විදියට ධම්මසංගණී විවරණයේ තියෙන්නේ. ධම්මසංගණීපකරණේ බලන්නකෝ. නෑ මොකද මම මෙහෙම ඇහුවේ මොකද ප්‍රත්‍ය විස්තරය අපි අර ප ဋ ාණ ප්‍රකරණයේදී පස්සේ එතන යෙදෙන විදිය නෙවෙයි මෙතන ඒක නිසා තමයි මම එහෙම ඇහුවේ. එතකොට එකම විදිහට යෙදෙනවාද කියන එක තමයි දැන් මොකද අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කෝ ධර්මතා ස්වභාවයම වෙනස්නේ. ඒ ධර්මතා ස්වභාවයම වෙනස් වෙනකොට කොහොමද උපනිශ්‍රපත්‍ය අපි ගමු ප්‍රශ්නයක් නෑ උපනිශ්‍රය කියන එක ප්‍රතිවිග්‍රහය යෙදිලා තියෙනවා. අර සංයෝජනය කොහොමද එකම විදියට යෙදෙන්නේ කියන එකයි මට එකපාරට ආවේ. දැන් අපි සංයෝජනය කියන්නේ ඒකේ බැඳෙන ස්වභාවය. ඒකයි මම කිව්වේ අමරා මහත්මිය මේවා වචනෙන් විස්තර කරන්න බැරි තරම්. ඇත්තටම අර මම මේක කිව්වෙත් ඇත්තටම මේ ගැන මානසිකාරය තම මානසිකාරය කරලා දැනගන්න මේ මාතෘකා වශයෙන්ම තමයි. මොකද ඒ තරමට මේවා විස්තර කරන්න වචන හොයන්නත් අමාරුයි. ඉතින් ඒ විදිහට බලන්න මේ එතකොට තවත් මේවා පැහැදිලිව හම්බ වෙයි. අනිත් එක මම කතා කරන්න කැමති වුණේ දැන් මේ ප්‍රායෝගිකව අපි මේ සුරත් මහත්තයත් කතා කරානේ මේ කොහොමද මේ සංකත ස්වභාවයේ කියන්නේ භව නිරෝධය ගැන. මට හිතුණා පොඩි දෙයක් මේ ප්‍රායෝගිකව මේක කරනකොට කොහොමද මේ මානසිකාර්යය කරන්නේ කියන එක පැහැදිලි කරගන්න. කොහොමද අපි මේ භව නිරෝධය කියන එක කරගන්නේ කොහොමද කියන එක. ඒකට දැන් අපි හිතමුකෝ දැන් අපේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වෙනවනේ ඉන්ද්‍රියන් 6කින්. එතකොට අපි හිතමු ඇහෙන් එනවයි කියලා අරමුණක්. ඒ අරමුණ දැන් අපිට එන්නේ වර්ණ සටහනක්. ඒ වර්ණ සටහන ආවට පස්සේ අපේ කෙලෙස් ඒකට යෙදිලා කෙලෙස් තණ්හා උපාදානෙ යෙදිලා අපි ආපහු අර රූපේ දිහා බලනවනේ. තේරෙනවද? එතකොට එහෙම බැලීමේදී තමයි අපිට අර පුජ්‍යල සත්ත්ව පුජ්‍යල සංඥාවක් එන්නේ. එතකොට අපි දැන් කරන්න ඕනේ හැමතිස්සෙම අපි කරන්න ඕනේ මේක එහෙම අරමුණක් එනකොට හැමතිස්සෙම ඒකට හිත තියලා අරකට මේ රූපයට බැස ගන්න නොදී ඉන්න ඕනේ. අන්න ඒ විදිහටම දැන් එතනදී අපි රූපයට බැස ගන්න නැතුව ඉන්නවනේ. රූපයට බැස ගත්තොත් මොකද වෙන්නේ? අපි ඒ රූපය බැසගත්ත එක වෙනුවෙන් අපි සිතින් කීම් කරනවා. ඒ කියන්නේ අපි භවයක් සකස් කරනවා කියන එක. ඒ විදිහටම අපි බලන්න ඕනේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාෙත් බැසගන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ
නුවණ එතනට තියන්න ඕනේ. නුවණ තිබ්බ ගමන් අපි ප්‍රායෝගිකව මේක කරනවා නම් ඒ වගේ ආපු ගමන්ම රූපයට වඩා අමාරු වෙනවා වේදනා සංඥා සංකාර විඥාන වලටත් ඒක කරන්න. නමුත් අපි මේක පුරුද්දෙන් කරන්න අර අතන සිතීම් කීම් කිරීම් ඒ වෙනුවෙන් කරන ගතිය අඩු වෙනවා. ඒ එන්නේ ඒක අඩු වෙලා ඒක ජීවිතේ වෙච්ච දාට අපිට අර භව නිරෝධය කියන එක ඇති වෙනවා. ඉතින් ඕක ප්‍රායෝගිකව විදර්ශනාවෙන් කළ යුතු දෙයක්. ඒක මේ කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් ඒක දිගින් දිගට කරලා අපිටම හැමතිස්සෙම කරන්න බැරි වෙනවයි කියලා. අපි අර සති නිමිත්තක ඉඳගෙන මේක නිතරම කරනකොට මේකට මේ කිරීමෙන් අපිට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවනේ. එතකොට මේ ප්‍රතිලාභයේ හින්දා අපිව නැවත මේ දේ කරන්න යොමු වෙනවා. ඒ යොමු වෙන්න අපිට අර මේ භව නිරෝධය වෙනවයි කියන්නේ අපිට දුක දැනෙන බව අඩු වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මට අද කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් කියන්න අදහස් කරේ. ඉතින් මේවා හුඟක් භාවනාවෙන් විදර්ශනාවෙන් කළ යුතු දේවල්. අනිත් එක මේක කරන්න යම්කිසි සමාධියකුත් ඇති වෙන්න ඕනේ. අපේ හිත ඉක්මනට රූප හොය යන්න ගියොත් ඒක අපිට කරන්න හරිම අමාරු තත්ත්වයක් වෙනවා. එතකොට අපි හැමතිස්සෙම එක්කෝ රූපේ හිත නවතිනවා, නැත්නම් නාමයේ හිත නවතිනවා, නැත්නම් රූපේ නවතිනවා. නමුත් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගන්න මැද නොතර වී ඉන්න බැරි වෙනවා. ඉතින් ඒකට තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගින් දිගටම ඉන්න පුළුවන් වුණොත් තමයි ඒ අර මේ ඵල අවස්ථාව කොයිම වෙලාවක හරි අපිට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිතර කරන්න කියන එක තමයි මට කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් අද දවසේ මේ කියන්න හිතුනේ. හොඳයි එහෙනම් ඔබ සමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රශාන්ත මහත්මයා. පුළුවන් නම් මට අර පොඩ්ඩක් අපේ ගෲප් එකට හරි ෂෙයා කරන්න මේ අර ධම්ම සංගණී ප්‍රකරණයේ තියෙන ඒ හේතු ප්‍රත්‍ය විස්තරේ පොඩ්ඩක් අපිට. හොඳයි මම හොයන්න ඕනේ එක මම හොයලා දෙන්න නැත්නම් අඩු ගානේ ඇත්තටම මේක ඊයේ මම ওই දේශනාවක් අහලා තියෙනවා මේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ගෙන්. ඔය මං හිතන්නේ ඔය විදිය කියන්නේ ඔය ප්‍රත්‍ය විස්තරය. නමුත් අර අපි මේ ඔක සූත්‍ර පිටකේ කොහේ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අනිවාර්යයෙන්ම ඕක තියෙන්නේ. ඕක අනිවාර්යයෙන්ම තියෙන්නේ අමරා මහත්මිය ධම්ම සංගණී ප්‍රකරණයේ. ඔය ඒක තමයි පටිච්ච සමුප්පාදයටම අදාළද කියන එක තමයි මේක බලන්න ඕන. මොකද නැත්නම් අපි අර ප්‍රත්‍ය කිව්වහම එතන බොහෝ ගැඹුරු સિદ્ધාන්තයක් නේ තියෙන. දැන් අපි ගත්තොත් සංස්කාරය අවිද්‍යාපත්‍ය සංකාර කියන තැනදී ඒකයි සංස්කාරපත්‍ය විඥාන කියන තැනදී සම්පූර්ණ වෙනස් වුණු ප්‍රත්‍ය තමයි යෙදෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේක අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාදයට යෙදෙන ප්‍රත්‍ය සමවාරයක් තමයි. නම් ප්‍රත්‍ය විස්තරයක්. නමුත් මේක අවබෝධ කරගන්න තමන් විදර්ශනාවෙන්ම වඩන්න ඕනේ. වචන වලින් විස්තර කරන්න බෑ. හැබැයි මේ ඒක ගැන මනසිකාරය කරනකොට තම තමන්ටම ඒ ඒවයේ වෙනස්කම වැටහෙනවා. අන්න ඒකයි ඒකේ වටිනාකම. මට හම්බුනොත් මම ඒක ෂෙයා කරන්න. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රසන්න මහත්මයා. මම හිතන්නේ මේ ඔබතුමාට බොහොම පිං මේ කාරණා අපිට කියා දීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මේවා අපි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ඒ ලබාගත් උදැනුම හරියට අවබෝධයකට යන්න මම හිතන්නේ අපි වෙනම පුද්ගලිකව අපි මානසික කාර්ය කිරීම සහ විදර්ශනාව කරන්න ඕනේ. මම හිතන්නේ එතකොට තමයි අපිට ඒ සම්බන්ධයෙන් අවබෝධ වෙන්නේ. මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරපු හින්දා මම හිතන්නේ ඒ සඳහා හුඟක් ලේසි වෙනවා. අපි පොතක් කියවනකොට වුණත් අපිට ඒක අවබෝධ කර ගැනීමට බොහොම පහසු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔය සියලු දෙනාටම බොහොම පිං. මම අපේ මේ වගේ සාකච්ඡාවකදී විජේමාන්න මහත්තයා අපිට
ඒ වගේ මාතෘකා වශයෙන් කොහෙන්ද මේක හොයන්න ඕනේ එහෙම කියනවා මිසක්කා තමන්ගේ භාවනා තමන්ගේ භාවනා විදර්ශනාව ඒවා වචන වලින් කියන්න හරි අමාරුයි කරන්න බෑ. නමුත් තව කල්යාණ මිත්‍රයෙකුට ඒකට හිත යොමු කරන්න හරි ඒක ගැන අවධානය යොමු කරන්න හරි ඒක අවස්ථාවක් වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. මට කාලයකට ඉස්සර වෙලා මේ විදර්ශනා වඩනකොට මට එක කල්යාණ මිත්‍රයෙක් කිව්වා කල්පනා වෙන්න අන්තයකට වැටෙන්න නැති වෙන්න කියලා. ඉතින් ඒක මගේ හිතට වැදුනා. මොකද ඇයි එහෙම කිව්වේ කියලා. පස්සේ මම ඕක ගැන විදර්ශනා කරනකොට මේ භාවනා වඩනකොට මට එතකොට තමයි තේරුනේ මේ ඒ කියපු කතාව හරිම වැදගත් කියලා. ඉතින් ඒ කල්යාණ මිත්‍රයා ඒක මට කිව්වේ නැති වුණා නම් සමහර විට මට ඒ තැන අහුවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒකයි මේ වගේ සාකච්ඡාවල වටිනාකම. ඔව් අනිවාර්යෙන්ම දැන් ඇත්තටම දැන් මේ කාරණා අපි දැන් ආපහු යම් ධර්ම ශ්‍රවණයක් කිරීමේදී හෝ පොතක් බැලීමේදී හෝ ඒ වගේ අවස්ථාවලදීත් මම හිතන්නේ මෙහෙදී අපි මේ සාකච්ඡා කරලා තියෙනකොට අපිට මම හිතන්නේ ඒක ඒ අවස්ථාවලදී අවබෝධ කරගන්නත් ඒ හැම දෙයකම හුඟක් ලේසි වෙනවා. ඒක දැන් හුඟක් වැදගත් මම හිතන්නේ අපි මේවා වරින් වර කතා කිරීම. මම දැන් කැමති අපේ ලාල් මහත්මයාගෙන් අහන්න ඔබතුමාට මේ සම්බන්ධයෙන් මොන හරි එකතු කරන්න තියෙනවද? බොහොම පින් ડોක්ටර් මේ ඇත්තටම මේ සුරත් මහත්මයාටයි අමරා මහත්මයාටයි ප්‍රසන්ත මහත්මයාටයි අපි බොහොම කෘතඥ වෙනවා මේ අපිට මේක ගැන විස්තර කරලා දුන්නාට. මගේ කමෙන්ට් එකක් තියෙන්නේ අර අමරා මහත්මිය ඇහුවානේ අමරා මහත්මිය කිව්වනේ කොත්මලේ කුමාරකස්සප හඳුරන්ගේ එකක් ඇහුවා කියලා. ඒක මේ ඊයේ කරපු එකද නැත්නම් ඊට කලින් කරපු එකක්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මොකද ඊයේත් ස්වාමීන් වහන්සේ අර ප්‍රසන්ත මහත්මයා කියපු කාරණේ ගැන දේශනාවක් කරා. ඒක නම් මම ඇහුවා. මට පොඩ්ඩක් දැනගන්න කැමතියි අමරා මහත්මිය ඒකද ඇහුවේ නැත්නම් කලින් දවස් කාලේ තිබුණා නැහැ. ඒක නෙමෙයි ඊයේ ධර්ම දේශනාව නෙමෙයි මම ඊයේ එක මම ඇහුවේ නැහැ. ප්‍රේමලාල් මහත්මයා මම ඌට කලින් ඒ කියන්නේ මේ මට හොඳට මතකයි ඔය මේ කුමාරකාශ්‍යප හාමුදුරුවෝ ප්‍රතිවිස්තරයක් ඔය කරනවා. මට ඒක ගැටලුව මට තාම මතක නැත්තේ ඒක පටිච්චසමුප්පාදයටද විස්තර කරේ කියන එක. නමුත් මට හොඳට මතකයි ඔය සංයෝජන ප්‍රත්‍ය යෙදෙන තැන ඔය ධම්මතිතිය කියන තැන මට හොඳට මතකයි. තිතිය විස්තරයක් තමයි කරේ. ඒකයි මම ඇහුවේ එතන ප්‍රත්‍යද නැත්නම් තිතියද? කොහොමද මෙතනට සූත්‍ර පිටකයේ කොතනද යෙදිලා තියෙන්නේ කියන එක තමයි මට දැන් මොකද අභිධම්ම පිටකයේනේ ධම්ම සංගණී ප්‍රකරණේ නම් අනිවාර්යෙන් අභිධම්ම පිටකයේ යෙදිච්ච එකක් නේ ඔය වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඊයේ. දැන් මම අහපු කලින් අහපු එකේදී මට ඒක මම හිතන්නේ අමරා මහත්මිය ඒක අහන්න නැත්තේ කලින් විභජ්‍යවාද දේශනාවක. නමුත් ඊයේත් මේක ස්වාමීන් වහන්සේ ඊයේ මාතෘකා වශයෙන් තිබුණේ පටිච්ච සමුප්පාදේ. එතනදී තමයි මේක ඊ ආපහු නැවත වරක් කිව්වේ. හොඳයි. මම මේ පටිච්ච සමුප්පාදයට අදාළද අදාළම දේශනාවක් අනිවාර්යෙන් මම ඒක අහන්නම්. මොකද ඒක අපිට මට හොඳයි ඒක දැනගන්න එක. අපි තවත් ඉතින් මේ මානසිකාරය අපේ වෙනස් වෙන්න පුළුවන් නේ. ඒක නිසා ඒක අහලා බලන්න හොඳයි. ඒක මේ මං හිතන්නේ ප්‍රේමලාල් මහත්මයා ගාව තියෙනවා ඒකේ රෙකෝඩින් එක නේද? ඒක මම ඒක අමරා මහත්මයාට ලැබෙන්න සලස්වන්නම්. ගෲප් එකට දාන්න ඕනේද නැත්නම් මම පුද්ගලිකව එවන්නද ඒක? ගෲප් එකට දාන්න එතකොට ඕන කෙනෙකුට අනිත් පැයට දැක් ගන්න පුළුවන්. හොඳයි. බොහොම පිං ඒවා. ලාල් මහත්මයා ඔබතුමාට තව මොන හරි නෑ තව ඉතින් ඇත්තටම මේක මට හිතෙන හැටියට ඉතින් මේ තුන්දෙනා අතරින් සෑහෙන අපිට කව වුණා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඉතින් මටත් ඇත්තටම මේ කැමති ඇත්තටම අර ප්‍රසන්ත මහත්මයා කියපු එක කියන්නේ පාරක් අහලා හතරලා ඒක ගැන තව පොඩ්ඩක් විස්තර දැනගන්න. හැබැයි මම මේක ඊයේ විතරයි ඇහුවේ. ඒක නිසා මට ඒක ගැන උකුත් කියන්න බෑ. ඇත්තටම ඕකේ වැදගත්ම කම කියන්නේ දැන් මේ පටිච්ච සමුප්පාදය දැනුමකට එහා ගිහිල්ලා අර විදර්ශනාවට යොදන්න ඕනේ. එතකොට තමයි මේකේ තියෙන අර නියම ඒකේ ලක්ෂණ ටික ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අන්න ඒකයි වැදගත්.
ඉතින් අර ඔය කියපු කාරණා හරි ගැළපෙනවා ඒක ඒ විදර්ශනාව කරන්න හොඳට ඒ කියන්නේ සලකුණු වගේ කියලා මට හිතුණා. හොඳයි. එහෙමනම් මම අපේ උත්තරා මහත්මියට යමු වෙනවා. උත්තරා මහත්මිය ඔබතුමියට යමක් ප්‍රකාශ කරන්න තියෙනවද මේ සම්බන්ධයෙන්? තෙරුවන් සරණයි හැමෝටම. නෑ මම බොහොම මේ හැම දෙයක්ම හොඳින් මේ තේරුම් ගන්න අහගෙන හිටියා. සුරත් මහත්මයා, අමරා මහත්මිය, ප්‍රසන්ත මහත්මයා හැමෝම කියපු දේවල්. මට ප්‍රසන්ත මහත්මයායි අහන්න තියෙන්නේ අර අන්තිමට අවබෝධයට යනකොට දැන් රූපයක් අපි දැක්කහම ඒ කියන්නේ රූපය විදියට ගන්නෙ නැතුව කියලා කාරණේ කිව්වේ. ඒ කියන්නේ අපි රූපේ ඇත්ත දකින්න එක දෙතෙන්දී ඒ කියන්නේ විදර්ශනාවෙන් අපි ඇත්තටම අර සත්‍යයේ පුද්ගලයේ යමක් කියලා ගන්නෙ නැතුව එතන තියෙන එකේ සත්‍ය දැකීමද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් උත්තරා එතනදී උත්තරා මහත්මිය එතනදී වෙන්න ඕනේ දැන් අපි ඇහැට ගත්තොත් ඇහි වර්ණ සටහනන්නේ වැදෙන්නේ එතකොට වර්ණ සටහනක් වැඩිච්ච තැන ඒ හේතු ඇති වෙලා හේතු යෙදිලා හේතු ටික නැති වෙලා ඉවර වෙලා ගිය තැනකනේ අපි හිතින් හිතන්නේ තේරෙනවද? එතකොට අපි ඇතුළට ගිහිල්ලා ආපහු එළියට එන්නේ අර කෙලස් ටිකකුත් අපේ කුණු කූඩේ තියෙන කෙලස් ටිකත් එක්ක එක්ක එනකොට තමයි අපිට මෙතන සත්පුජ්‍යල භාවයකින් අර එළියේ තියෙන රූපේ පේන්නේ. එතකොට අපිට පුළුවන් නම් අර අපි දැනගත්ත අර අවබෝධය එතනට තියන්න. එතකොට ඒ අවබෝධය දැක්ක ගමන් අපිට මේ මානසිකාරය වෙනවනේ මෙතන තිබ්බේ මේ හේතු හින්දා ඇති වෙලා හේතු වැයවීමෙන් මේ තුන් දෙනෙක්ගේ එකතුවකින් ඇති වෙලා නැති වෙච්ච දෙයක් දැන් අපි දැන් තුන් දෙනෙක් වැය වෙලා තියෙනවා. නමුත් එයින් එක්කෙනෙකුට තමයි අපි දැන් මේ බැහැ ගන්න හදන්නේ. තේරෙනවද? එතකොට අපි එයාට බැස්සොත් අනිවාර්යයෙන්ම අපිට සිතින් කිරීම කරන්න වෙනවා. මොකද අපිට දැන් එහෙම වෙච්ච ගමන් පුජ්‍යල ස්වභාවය ඇති වෙලා දැන් ඒ පුජ්‍යලයා වෙනුවෙන් අපි හිතනවා කියනවා ක්‍රියා කරනවා අපි දාන දෙන්න යනවා ඒව ඔක්කොම කරනවා අර අතනින් පුජ්‍යලයව හදාගත්ත නිසා. එතකොට අපි ඔතෙන්ට නුවණ තිබ්බොත් අපිට ඒ වෙලාවේ රූපෙන් ගැලවෙන්න පුළුවන්. ඔය අපි රූපෙන් ගැලවුණත් අපි ඊළඟට සමහර විට මේ නාමයේ පැත්තේ අහු වෙනවා. ඉතින් ආයි නාමයෙන්ුත් ගැලවෙන්න ඕන. ඔක ඉතින් අර ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔක ගැන හොඳට මානසිකාරය කරාම තේරෙන දෙයක් තමයි අපි එක වෙලාවක රූපේ ඉන්නවා එක වෙලාවක නාමයේ ඉන්නවා. ඕක හරි ඉක්මනට හරි හයියෙන් ක්‍රියා කරනවා. එහෙම වෙනකොට අර අපි දැන් සාමාන්‍ය ජීවිතේදී අපි අර ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක්නේ පේන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ දෙයක් මේ නාමයත් රූපයත් අතර දෝලණය වෙන හින්දා අපිට අර මේ බැඳීම එතන බැඳීමක් හැටියට පේනවා. අන්න ඒක තමයි ඔය මේ තණ්හා සිම්බණිය කියලා කියන්නේ. නාමයත් රූපයත් දෙක දෙක අතර ඉන්න බැරි වුණොත් එතන ඒ දෙක අතර ඉන්න බැරි වුණොත් අපි හැමතිස්සෙම අර මේ තණ්හාවට අහු වෙනවා. ඉතින් ඒ තණ්හාවට අහු වුණොත් අපි අනිවාර්යයෙන්ම උපාදාන වෙලා භවයක් සකස් වෙනවා. අර අපේ නුවණ අතන්ට තිබ්බොත් අපිට කෙලින්ම අර බොරුව පේනවනේ. බොරුව පෙනිච්ච ගමන් ඒ වෙනුවෙන් හිතින් කිරීම කරන්න බෑ. ඉතින් ඕක අපි ජීවිතේ දිනදා ජීවිතේදී සරල තැන් වලින් පටන් අරගෙන කරන්න පටන් ගන්න ඕනේ. කොහෙන් හරි පටන් ගන්න එපයි. කොහෙන් හරි පටන් අරගෙන කරන්න පටන් ගත්තට පස්සේ අපිට මේක කම්ෆර්ටබ්ලි කරන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතමු කෙනෙකුට පීනන්න බැරුව කොච්චර පීනන හැටි ඉගෙන ගත්තත්
එයාට පීනන්න බෑමනේ. පීනලා වතුරට බහැලා පීනන්නම ඕනේ. ඉතින් ඒ වගේ අපි මේ දේවල් කොහෙන් හරි පටන් අරන් ටික ටික කරනකොට මේවයි වෙනදට දැක්කට වැඩිය ඒක දකිනවා. අන්න එහෙම කරනකොට ටික අර කුසලතාවයේ ওই සම්බන්ධව කුසලතාවයේ වැඩි වෙනවා. ඉතින් ඒකම ඕකේ අර තමන්ට තේරෙන පැත්තකුත් වෙනවනේ. තමන්ට වෙනදට වැඩිය දුක දැනෙනවා අඩුද? තමන් අර විතක්ක ਵਿਚාර කරන ගතිය අඩුද? ඕවා දැනෙන්න ගන්නකොට අපි තව තවත් මේ දේවල් කරන්න යොමු වෙනවා. අන්න ඒකයි උත්තරා මහත්මිය මේකේ තියෙන වටිනාකම. ගොම්පින් ප්‍රශාන්ත මහත්මයාට තව මම පොඩි දෙයක් අහන්නම්. දැන් ප්‍රශාන්ත මහත්මයා විස්තර කරගෙන ගියේකේදී නාමය වේලාවකට රූපය වේලාවකට කියලා කිව්ව විඥාණයට හසු වෙන්නේ. ඒතර මම අහන්න කැමතියි දැන් නාමය අපේ ප්‍රශාන්ත මහත්මයා නාමය රූපය අහුවෙන්න නාමයත් එක්කමනේ. මොකද රූපයයි නාමයයි වෙන් කරගන්න අපිට බැහැනේ. මොකද උතන විඥානේ ඒකට තමයි අමරා මහත්මිය අපි විදර්ශනා කරන්න ඕනේ. ඒ දෙක එකට පෘථග්ජන වශයෙන් අපිට ඒ දෙක එකට තමයි හම්බ වෙන්නේ. ඒකනේ අපි නාම රූප පරිච්ඡේදය කරගන්න ඕනේ කියලා ඉස්සල්ලාම කියන්නේ. එහෙම කරලා ඊට පස්සේ ඒ දෙක වෙන් කරලා දකින්න අපිට ওই දේ කරගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ සාමාන්‍යයෙන් කෙනෙක් සමාධිසිතක් ඇති කරගන්නකොට තමයි මේවා අපිට වෙන් විදිහට කරගන්න හැකියාව ලැබෙන්නේ. අතන බටමිටි කතාවක් තියෙන දැන් උන්වහන්සේ දේශනා කරනවානේ නලකලප් සූත්‍රය මට මතක හැටියට නාම රූපයයි විඥානයයි එතනදී තියන්නේ. එතකොට ඒ නාම රූපයත් විඥානයත් නාම රූපයත් අන්‍යමන්‍ය ප්‍රත්‍ය පෙන්වන්න දිනනෝනේ බටමිටි දෙකක් තිබ්බහම එක බටමිටියක් වැටුනොත් ඒ කියන්නේ නාමයට අදාළව චෛතසික ටික රූපයට අදාළව ඒ සියලුම ඒ දෙක එක ගොඩකට දාලා විඥාණයෙන් හේතු. ඒතකොට ඒකක් වැටුනොත් අරක වැටෙනවා. ඒතකොට දැන් නාම රූපය තනි එකක් විදිහටමයි පටිච්චසමුප්පාදයේදී විස්තර වෙන්නේ. දැන් ඔය නාමය සහ රූපය වෙන් කරගන්නේ අර අපි ස්කන්ධ විග්‍රහයේදීනේ අතරම නාමය රූපය වෙන් කරගන්න අපිට දැන් පටිච්චසමුප්පාදයේදී නාම රූප ප්‍රත්‍ය විඥාන කියන තැන උතන මම හිතන්නේ ඇත්තටම අපි සාකච්ඡා කළ යුතු ධර්මතාවයක්. ඔය දැන් මතුනේ මොකද නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන කියන පැනවීමත් නාමයත් රූපයත් වෙන් කරලා නැතුව පටිච්චසමුප්පාදේ එකට විස්තර කරන්නේ ඇයි කියන එකත් මේවා අපි තව දුරටත් බැලිය යුතු කියලායි මම හිතන්නේ. මොකද ඇත්තටම දැන් ඔබතුමා විස්තර කරේ ඒක හරි. මොකද නමුත් මම මේකේ සාමාන්‍ය කෙනෙකුට මේක සමහර වෙලට ওই ගැඹුරට වැටහෙන්නේ නැහැ. නාමයයි රූපයයි වෙන් කරගන්න පුළුවන් මානසිකත්වයක් එක මොහොතකට සිතකට අහු වෙන්නේ නැහැ. එතකොට අපි දකින්නේ නාමය දකින්නේ සිතකින්මයි. රූපය කියලා අහුවෙන්නේ සිතකින්මයි. ඒකයි මම අර කිව්වේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන කියන තැනදී ඇත්තට මේ දෙක දෙකක් විදිහට කැඩිලානේ හේතුව සහ ඵලය විදිහටනේ පෙන්වන්නේ. ඉතින් ඒක අපි මම හිතන්නේ ඇත්තටම අමරා මහත්මිය දැන් මේ බටමිටි දෙක එකට තියෙනකන්නේ පැවැත්මක් තියෙන්නේ. තේරෙනවද? එතකොට අපේ අරමුණ වෙන්න ඕනේ එහෙම පැවැත්මක් නෙවෙයිනේ. දැන් අර අපේ මේකේ අදහස උනේ භව නිරෝධය කරගන්නේ කොහොමද කියන කතාවනේ. තේරෙනවද? එතකොට භව නිරෝධය සඳහා නම් අපේ විදර්ශනාව වෙන්න ඕනේ අර විදියයි කියන එකයි මම අදහස් කරේ. ඔව් නෑ ඔබතුමා විස්තර කරේ ඒක නමුත් අර මම කිව්වේ තව කෙනෙකුට අපි අහන් ඉන්නකොට යම් මානසිකාරයක් ගියොත් ඒක අපි මේ සාකච්ඡාව තුළින් අනිත් අයත් නිවැරදි වෙනවනේ. එහෙම නිසා මම අදහස් ඉදිරිපත් කරේ. හොඳයි. හොඳයි. ඒක හරිම වටිනවා. එහෙම අදහස් ඉදිරිපත් කරන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට තව කාට හරි මේ සම්බන්ධව තව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවත් පිළිසිඳ දකින්න හැකි වෙනවනේ. ඔව් ප්‍රසන්න මහත්තයා මට එතන ගැටලුවක් තියෙනවා. ඇත්තට මේක මේ වෙලාවේ කතා කරපු එක හොඳයි. දැන් මට කියන්න පුළුවන්ද ඔබතුමාට උදාහරණයක් දක්වමින් කියන්න පුළුවන්ද කොහොමද ඔය නාම රූප පරිච්ඡේදය කියන එක කරන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ උදාහරණයක් එක්කලා නිකන් පොඩි විස්තරයක් මම දන්නවා ඒක මට අවබෝධ කරවන්න බෑ ඒ වුණාට මට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඒක එතකොට මට අවබෝධ කරගන්න කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේ විජේමහන්න මහත්තයා අපිට මේ දෙක එකටමනේ හම්බ වෙන්නේ. ඒ
එකටම හැමතිස්සෙම වෙන්නේ එකයි. අපි දැන් මේ නාම රූප දෙක එකටම හම්බ වෙන්නේ. මේ දෙකේ වෙන සාමාන්‍ය පෘථග්ජන මට්ටම වැඩි වෙන්නම අපිට මේ දෙක එක්කහුව වෙලාමයි හම්බ වෙන්නේ. එතකොට එකට හම්බ වෙන්නේ. එතකොට ඕකින්ද තමයි අපි අර හිතේ මොකද හේතුව අපේ මේ ඉන්ද්‍රියයන්ගෙන් දැන් ඇහෙන් අරමුණු ගන්නකොටම කනෙනුත් ගන්නවා. ඇහෙන් අරගෙන ඉවර වෙනකොටම කනෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, නහයෙන් ගන්නවා. මේක හරි අවුලක්නේ. තේරෙනවද? එතකොට එහෙම වෙලාවකදී මේවා වෙන් කරගන්නවයි කියන එක ඒක හිතන්නවත් බැරි දෙයක්. හරිද? එතකොට අපි කරන්න ඕනේ අර සීලයක පිහිටලා සමාධියකින් ඉන්නකොට අපි එතකොට ගන්නේ භාවනා එක අරමුණක්නේ. තේරෙනවද? ඒ එක අරමුණක් අරගෙන ඉන්නකොට දැන් ඔක කියන්නේ අර විදර්ශනාවට යන්නේ ඉස්සර වෙලා සමාධියක් පිහිටවලා ඊට පස්සේ මොකක් හරි අරමුණක් අරගෙන ඒ අරමුණේ අපි හිතමු ශබ්දයක් හරි ඇහැට පේනිච්ච දෙයක් හරි අරගෙන අපි බලනවා මොකද්ද මේක කඩලා බලනවා මොකද්ද මෙතන උනේ කියලා. දැන් එහෙම බලනකොට අපිට අර අපේ හිත දැන් සමාධි මට්ටමක තියෙන හින්දා මෙතන මේ තියෙන්නේ රූපයකයි නාමයකයි මේ වෙච්ච සංසිද්ධියක් කියන අවබෝධය අපිට එනවා. තේරෙනවද? එහෙම නැතුව ජීවිතේට කවදාවත් සාමාන්‍ය විදියට අපිට ඕක දකින්න බෑ. ඒ තරමට ඒ දෙක මේ ඉක්මනට අර මං කිව්වේ දැන් අරහොම වෙනකොට අපි දැන් ගිනි බෝලයක් කරකවනකොට අපිට පේන්නේම ගිනි වලල්ලක්නේ. ළමයේ දැක්කේ නැත්තම් මුලින්ම දැන් ගිනි බෝල කරකවන එක්කෙනා එයා ළමයා දැක්කේ නැත්තම් මේ බෝලයක් තමයි මේ කරකවන්නේ කියලා එයා දකින්නේම මේ වලල්ලක් හැටියට. ඔව්. අපිට සමහත් අපි හිතමු අපි මලක් තමයි අපිට අරමුණ උනේ. එතකොට අපි කොහොමද ඒක පරිච්ඡේද කරලා දකින් දැන් එහෙම මට කියන්න පුළුවන්. දැන් ඇහැට අපි දැනට තියෙන අවබෝධයට අපිට අහු වෙනවනේ ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් කියලා. වර්ණ සටහන් කියලා. ඔව්. එතකොට වර්ණ සටහනක් ඇහි මේ ඇහැට වැටිලා එතනට චක්කු විඥානේ එකතු වෙලා ඒ තුනේ එකතු වෙන්නේ අපිට වේදනාවක් කියලා වෙන්නේ. එතකොට එතනදී වේදනාව ඇවිල්ලා නාමයක්. හරිද? වේදනාව කියන එක නාමයක්නේ. නමුත් ඒ වේදනාව එනකොට අර තුන වැය වෙලා ඉවරයි. හරිද? එතකොට තුන කියන්නේ රූපයයි එතකොට ප්‍රසාදයයි චක්කු ප්‍රසාදයයි චක්කු විඥානය. ඒ තුන වැය වෙලා දැන් අපි තේකක් හදනකොට ඒකට වතුරයි තේයි සීනි දාලා හැදුවට පස්සේ අපිට තේකක්නේ හම්බ වෙන්නේ. දැන් අපිට සීනි වෙනමත් හම්බ වෙන්නේ නැහනේ. වතුර වෙනමත් තේ වෙනමත් හම්බ වෙන්නේ නැහනේ. අපිට වේදනාව ප්‍රධානයි නේ. අනිත් ඒවා අප්‍රධානව යෙදෙනවා. මොකද? වේදනාව ප්‍රධානයි. ඒක නිසා වේදනාව තියෙනවා. ස්කන්ධයක් විදියට නෙන්නේ. ඒතර වේදනාව ප්‍රධානයි. අරව අප්‍රධාන විදියට යෙදෙනවා. රූපයත් නමුත් දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක ඇතුළට අපේ ඇතුළට ගත්තට පස්සේ අපේ අපේ ආශ්‍රව එකතු වෙලා අපි එළිය දිහා බලනකොට අපි මේ ගැඹුර දෙන්නේ අර රූපයට කාම ලෝකේ. රූපයට තමයි අපි එතන දෙන්නේ. නමුත් අර අතන වෙච්ච සංසිද්ධිය අපි නොසලකාරිනවා. දැන් අපි ඔතද නාම රූප පරිච්ඡේදයේ අපි මේ දෙක වෙන් කරගන්න එක තමයි එතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අපිට රූපයක් කියලා ගන්නව පෙන්වන්නට අතන ඒ දෙක අපිට අපව වේදනාව කියලා හම්බ වෙන්නේ අරක වැය වෙලා කියලා අවබෝධ කරගන්න එක. අන්න හරි. එතකොට මේ වේදනා මේවා වෙන්නේ ඉන්ස්ටන්ට්ලි වෙන්නේ. නමුත් අපි මේ වෙන සංසිද්ධිය අපිට මේ අවබෝධ කර ගැනීමක් තමයි මෙතනදී වෙන්නේ. අපි හිතමු මේ විජේමාන්න මහත්තයා මෙහෙම දැන් ඕකේ අර මේක කාලෙක මම දැක්ක මේ අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ ලොකු ලස්සන මේ උපමාවක් කිව්වා. හාමුදුරුවෝ හැමදාම මේ
මේකට මේ මොනාස්ට්‍රියකට යනකොට කාර්ය කේලු යන්නේ එක දවසක් හිතුණලු බැහැලා යන්න කියලා. බැහැලා යනකොට හාමුදුරුවෝ මේ දැක්ක දෙයින් හාමුදුරුවෝ හරි පුදුම වුණාලු. මොකද කවදාවත් ඒක දැකලා නැහැ කියලා. කියන්නේ ඒ තරම දැන් මොකද හැමදාම දකින්නේ වාහනයක යනකොට වේගෙන් යන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි දකින්නේ අපි වැලියු එකක් දෙන්නේ අර ඉක්මනට වෙන දේ හින්දා. නමුත් ඕක ස්ලෝ මෝෂන් කරගත්තොත් අපිට ඕවයේ ඒ ලක්ෂණ අඳුන ගන්න පුළුවන්. මගේ පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම් මෙතනදී මේ මට මතකයි පටිච්චසමුප්පාද දේශනාවෙත් විස්තර කරනවා ඔය නාම රූපපත්‍යක් ප්‍රත්‍යයෙන් විඥාන කියන එක. නමුත් අපි එතනදී රූපකය කියලා පනවනවනේ. ඒතර රූපකය කියන තැන පනවෙනකොට රූපකය පාලනය කරන්නේ නාමකයකින්. ඔතන තමයි අපිට තියෙන ලියා ගන්නම බැරි ගැටලුව තියෙන්නේ. මොකද රූපකය පාලනය කරන්නේ නාමකයකින් නම් නාමකය නැති වුණොත් මේ රූපකයෙහි පැනවීමක් යෙදෙනවද? ඔහු මහනවා දේශනාවේ. ඒතර නාමකය අර අදිවචන සම්පස්සේ කියලා යෙදෙන. ඒතර නාමකය නැති වුණොත් රූපකය කියන තැන යෙදෙනවද කියනවා. හරියට අර දැන් මේ විදිහට යෙදෙනවද කියන්නේ අර රූපකය කියලා ගන්න ඇත්තටම මහා භූත රූපත් උපාදාය රූපත් කියන කොටස්. එතන රළු මට්ටමින් වදිනවා. නාමය කියලා එතකොට ස්කන්ධයේ විදිහට විස්තර කරනවා අභිධර්මයේදී. අපි අර මම හිතන්නේ ගුරුතුමා කීප අවස්ථාවක් එක විස්තර කරා වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ සියල්ලම විඥාණයෙන් දැනගන්නේ. ඒතර විඥානයේ මූලිකයි. නාමකය ප්‍රධාන වෙනකොට නාමකය තමයි ප්‍රධාන. ඒ කියන්නේ නාමකයට අයත් ස්කන්ධ හතරෙන්ම විඥානස්කන්ධය ප්‍රධානයි. එතකොට එතනදී අර වේදනා චෛතසික ස්කන්ධය තුන තිබෙනකොට විඥානස්කන්ධය නිසාම තමයි වේදනාව අඳුරගන්නේ. නැත්නම් අප්‍රධාන වෙනවනේ. එතකොට හරියට අර අඳුරු තැනකට ගියාම පහනක් දැල් වෙනකොට ඒ අඳුරු තැන ඒ අඳුර නැති වෙනවා වගේ අඳුර නැති වෙනකොට ආලෝකය එනවා වගේම අපිට රස්නයක් ඒ හරියනවනේ. ආලෝකයත් එක්ක රස්නේ එන්න පුළුවන්. එතන තියෙන වාෂ්ප තියෙනවා නම් ඒවා ඉහළට යන්න පුළුවන්. මේ විදිහට වෙනස් හේතුත් තව යෙදෙනවා. හැබැයි ඒවා අප්‍රධානයි. ආලෝකය නිසා අඳුර නැති වුණා කියන තැන ප්‍රබලයි. ඒ වගේ අර චෛතසිකවල හැසිරීම තමයි මේ අභිධර්මයේදී නාම කියලා ගන්නෙ. එතකොට අර අපි මේ සූත්‍ර පිටකයේ බොහොම සරලව මේ අර ස්කන්ධ විදිහට මේ ගොනු කළා පෙන්නන එක වේදනා සංඥා සංකාර පස්ස මනසිකාර කියලා පෙන්නන එක අභිධර්මයේදී තව දික් කරනවා. තව නාම ස්කන්ධය කියලාම අර රූප 28ත් මේක ඇතුළට ඇතුල් කරලා තියෙනවා. රූප පැත්තෙන් නාම පැත්තෙන් ගත්තොත් සියලුම 52ක් අර චෛතසිකයොත් ඇතුල් කරලා තියෙනවා. ඒතර ඔන්න ඔය විදිහට මේක ගොඩක් ගැඹුරුයි. ඒක නිසා තමයි අරූප ලෝකය ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් රූපයෙන් තොර වුණු අරූප ලෝකය ගැන කතා කරොත් එහෙම ඊමුණුත් රූපේ පැනවීමක් නැහැනේ එතන. රූපේ පැනවීමක් නැහැ කියන්නේ භවයට අනුරූප වන පරිදි විඥාණය පිහිටන්නේ. ඒ අනුව තමයි මේ රූපයද විඥාණය නිසා පහළ වෙති කියන එක තමයි එතනදී අපිට කියන්නේ. ඔය ටිකක් ඉතින් ඇත්තටම ඔය අප්‍රධාන ප්‍රධාන කියන එක මට මතක හැටියට ඔතනදී අර මේ හේතු අහේතුක කියන කතාවයි ඔතනදී යෙදෙන්නේ. ඒතර අහේතුක කියන්නේ අපි මේ දකින සාමාන්‍ය හේතු කියන එක නෙමෙයි ප්‍රධාන අප්‍රධාන කියන එක. යෙදෙන තැන. එතකොට අන්න එහෙම අපිට මේක දකින්න වෙනවා. එතකොට රූපය වෙන් කරගත්තොත් එතනදී ඝන වස්තුවක් විදිහට බෝලයක් විදිහට ඝන වහු වෙන්නේ නැහැ. පුද්ගල සංඥාවක් යෙදෙන්නේ නැහැනේ. අම්මා කියන තැන අම්මා යෙදෙන්නේ නැහැ. ඕකේ පට වියාපෝ තේජෝ ධාතු මට්ටමින් කැඩුණොත්. හැබැයි ඒක අඳුර ගන්න වෙන්නේ වේදනා සංඥා සංකාර කියන තව ස්කන්ධ ගොඩකින්. ඒවත් අතීත අනාගත වර්තමානයි. ඒවත් රළු සියුම් සුකුම ওই විදිහට 11 ආකාරයකට ඕක ඇතුළෙත් තව කැඩෙනවා. ඉතින් ওই විදිහට ගැඹුරට විදර්ශනා කරගෙන යනකොට තමයි නාම රූප පරිච්ඡේදය එන්නේ. එහෙම නැතුව එකපාරටම එන්නේ නැති. ඒක ගොඩාක් ගැඹුරින් විදර්ශනා කරන්න ඕන. හැබැයි කරුණු කාරණා දැනගෙන. හරි මාර්ගයට ගිහිල්ලා තමයි ඒක කරන්න ඕන. දැන් ඔය ලක්ෂණ අඳුර ගන්න එක තමයි වටින්නේ. මම අර කලින් ප්‍රත්‍ය ටිකක් ඒ විස්තරත් කිව්වේ ওই ලක්ෂණ විදර්ශනාවේදී හරියම වටිනවා. මේකේ ප්‍රසන්න මහත්මයා මට මතකයි මේ අපිට මංජුල මහත්මයා මට ওই අභිධර්ම දේශනාවේදී කියනවා ওই ස්කන්ධ විස්තර කරනකොට රූපේ වේදනාවට වේදනාව අයි වගේ ස්කන්ධය ඇතුළෙත් කරණම් ගහනවා. ඒ කියන්නේ ඒක ඇතුළේ දැන් සංස්කාර ස්කන්ධය විඥාණයට හේතු වෙනවා. දැන් සංස්කාර අபிසංස්කරණය කරන්නේ එතන විඥාණය හේතු වෙනවනේ. අපි දැන් ওই ප්‍රපංච සංඥා කියන්නේත් ඒ විදිහට ඔය වගේ ඒක ඇතුළේ තව ඒ කියන්නේ ඕක ඇත්තටම මේ අර ගිනි බෝල් අර ඇත්තටම කියනවා ඔය එකිනෙකට ප්‍රත්‍ය ගොඩක් ඕක යෙදෙනවා. ඇත්තටම ඔය 9 ප්‍රත්‍ය 9 කියන එක එතන යෙදෙන්න පුළුවන්. මොකද ඒකෙදී ඒක ඇතුළේ තව ප්‍රත්‍ය යෙදෙනවා. අපිට ඒක වෙන් කරගන්න බැරි තරම් සියුම්.
එහෙම සිද්ධාන්තයක් දැන් අර අපි ගත්තේ සූවිසි ප්‍රත්‍යයේදී ඒත් ඒ විදිහටම ප්‍රත්‍ය යෙදෙන අවස්ථාවක් තියෙනවා රූපයට අන්‍යමන් මට ඒක මතක නැහැ උපනිශ්‍රේද කොහොමද කියලා ඒ ප්‍රත්‍ය ටික ඒ විදිහට සූවිසි ප ဋ ාණෙත් විස්තර කරනවා ප්‍රත්‍ය විග්‍රහයක්. ඒක තමයි සිවුම්ම දකින ස්වභාවය. දැන් මෙතන මේ කියපු කාරණා ඔක්කොම ගත්තොත් මම සරලව අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි මට මානසිකාර වෙච්ච හැටියට. දැන් මුලින්ම අමරමිස් දැක්වුවා නාමයයි රූපයයි කියන්නේ දෙක වෙන් කරන්න බැරි තරම් එකටම තියෙන දෙයක් කියන කාරණේ. ඊට පස්සේ ડોක්ටර් ඇහුවා කොහොමද නාමය සහ රූපය පරිච්ඡේද කරගන්නේ කියලා. ඊට පස්සේ නැවත අමරමිස් ඒකට අර වැඩිපුර විස්තරයක් ඉදිරිපත් කරා වැඩියෙන්ම මේ රූපය උනත් පවතින්නේ නාමය පැත්තෙන් ප්‍රත්‍ය ලැබෙන නිසා කියන කාරණේ. ඇත්තටම හරියටම හරියේ කාරණා තුනම දැන් ප්‍රසන්ත මහත්තයා කරපු පැහැදිලි කිරීමත් හරිම වටිනවා. දැන් එතෙන්දී බොහොම සරලව කිව්වොත් ඇත්තටම අපි උදාහරණයකට අපි ගමුකෝ අපි දැන් ડોක්ටර් ඇහුව උදාහරණෙම ගත්තොත් මලක් දකින්නවයි කියලා ඒ මල කියන එකේදී ඇත්තටම අපි අර රූපයේ විදිහට එතන බාහිර තියෙන ධර්මතාවයක් මනසින් කරන දැන් ඒ ධර්මතාවය රූප චක්කු විඥාන කියන එකෙන් වර්ණ සටහනෙන් තමයි හැදිලා ආවේ. ඒක හැදෙනකොටම ඒ එකම එකට පෙරපසු නොවි නාමයෙන් ඒක අපිට මලක් විදියට පෙන්නනවා. එතකොට දැන් අපි නාම රූප පරිච්ඡේද කරගන්නවයි කියන්නේ අපිට මූලික වශයෙන් බැලුවොත් එහෙම අර දැන් මල කියන එක තියෙනවයි කියන එක අපිට ඉතුරු කරගෙන අපිට අර මලේ ඒකේ ඉපදීම නැතිවීම කියන එක අර සතර මහා ධාතුවෙන් හැදිච්ච ස්වභාවය ඊළඟට ඒ සතර මහා ධාතුවේ අර උත්පාද වැය කියන එකකින් ඒ ධර්මතා ටික රූපේ විදියට ඒ ඝණය බිඳලා ගන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ හැම වෙලාවෙම හිත පැත්තේ තවමත් තියෙනවයි කියන එක ඒ මලට දීපු අර මේ ස්වභාවය ඒ මලට තිබිච්ච යම්කිසි ඇලීම ඒවා ඉතුරු වෙලා තියෙනවා හිත පැත්තේ. නමුත් රූපේ බිඳ ගන්න පුළුවන්. එතකොට දැන් එකටම තමයි මේක ගත්තේ. නමුත් මූලික අවස්ථාවේදී අර මේ රූපයට තිබිච්ච අර දෘෂ්ටිගත වීම දුරු කරගන්න පුළුවන් සුතමේ ඥානය හරහා. ඉතින් මම හිතන්නේ ඒක එහාට ගියාම ඒකේ ඈතට ගියාම ගැඹුරට ගියාම මේ දෘෂ්ටිය මේකේ තියෙන මේ ස්වභාවය දැන් තමන්ගේ සත්වයාගේ තියෙන පැනවීම සත්වෙක් ඉන්නවයි කියලා ගන්න එක දක්වා ගැඹුරට ගියාම එතෙන්දී අර සෝවාන් මට්ටමේදී අර ඒ රූපයේ තියෙන ස්වභාවය බිඳ ගන්න හැකියාව තියෙනවා. එතකොට අර මේකට ගැන තියෙන සැකය වැරදි විදිහට මේ ලෝකේ විමුක්තිය සොයන්න යන්නේ ස්වરૂපය. එතකොට සත්කාය දිට්ඨිය කියන කාරණා ඒවා බිඳිලා යනවා ඒ රූපේ පැත්තෙන්. නමුත් මේකේ අර මේකට තියෙන ඇල්ම තියෙනවයි කියන එක නාම පැත්තෙන් තියෙනවා තාම. එතකොට අපි අර ආශ්‍රව ගැන දේශනාවේදී දැන් දෘෂ්ටි ආශ්‍රව ගැලවිලා ගියයින් පස්සේ කාමාශ්‍රව භව අවිද්‍යාශ්‍රව ඉතුරු වෙනවනේ. එතෙන්දී ඒ කාමාශ්‍රව වලදී පෙන්නනවා ස්වාමින් වහන්සේ පෙන්වුවා ඒ පළුවස්වැව සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ මේ කාමාශ්‍රවත් නැවත තුනී වෙනවයි කියලා වස්තුකාමයේ ක්ලේශකාමයේ කියලා දෙයකට. අර රූපේ පැත්තෙන් ඉතුරු වෙලා තියෙන ඒ දේ හිත පැත්තෙන් දැන් රූපයට දීලා තියෙනවනේ වටිනාකම. ඒ වටිනාකම ගොඩක් ගෙවිලා යනකොට අර වස්තුකාමයේ අඩු වෙලා යනවා. ඒක ගෙවිලා යනවා. ගෙවිලා ගියාම තමයි සකු르දාගාමී කියන තත්වයට එන්නේ. එතකොට ඉතුරු වෙන්නේ අර හිත පැත්තෙන් තියෙන නාම පැත්තෙන් තියෙනවයි කියන එක පැත්තට තමයි යන්නේ. ඒක ඒ තියෙනවයි කියන පැත්තෙන් මේකට තියෙන යම්කිසි ඇල්මක් තියෙනවා නම් ක්ලේශකාමයේ විදිහට ඒක ඉතුරු වෙනවා. එතකොට පෙන්නවා අනාගාමී මට්ටමේදී අර ඒ ක්ලේශකාමයක් දුර වෙලා ගියාම ඉතුරු වෙන්නේ ලෝකේ අර මේ හිත පැත්තෙන් තියෙනවයි කියන කාරණා ටික විතරයි. එතකොට අර පෙන්නවා රහත් බවට කියලා කියන්නේ අන්තිමට ඒ තියෙනවයි කියන නාමයේ පැත්තෙන් කියන හිත පැත්තෙන් පෙන්නන ලෝකයක් තියෙනවයි කියන එකත් දුර වෙලා ගිහිල්ලා මේකේ අනුත්පාදයේ සම්පූර්ණයෙන් දැකීම කියන විදිහට පෙන්නවා. ඒක තමයි අර
වැඩියෙන්ම අර නාමයේ පැත්තට මේ බර වෙලා ඉතුරු වුණේ මේකේ අන්තිම ටික තියෙන්නේ නාමය මතම රඳාපවතින නිසා කියන එක පැහැදිලි වුණා. ත්වන් සරණයි. බොහොම හොඳ පැහැදිලි කිරීමක් සුරත් මහත්මයා. ඒ වගේම අර ඕක හොඳටම පැහැදිලි වෙනවා දැන් ඔබතුමා විස්තර කරපු විදිහට. අනිත් එක සලායතනය කියන එක පැනවෙන්නෙම මේ නාමස්කන්ධ කොටින්. ඒ කියන්නේ අර චෛතසික 52ම තමයි සලායතන රේරුකාණේ ස්වාමීන් වහන්සේ මට මතකයි විස්තරයක තියෙනවා. සලායතන පැනවෙන්නෙම නාමය කියලා ගත්තොත් 52ක් වුණු චෛතසික. ඒකනේ කඩන්න අමාරුම තැන. එතන ඒ විදිහට ඒ කියන්නේ සලායතනය නිරෝධයනේ. එතකොට නිවන කියන්නේ. ඔන්න ඔය විදිහට මට මේ කියනකොට කරුණු මතක් වුණේ. බොහොම පිං තමයි. මට අර මෙතනදී මතක් වුණේ අර දැන් අර අපි අර කලින් දවසක කතා කරා අර කුඩා දරුවෙකුගේ වීඩියෝ එකේදීත් බලන ඒ විදිහට වැරදියට දහම් කරුණු ප්‍රකාශ කරේ මේ පිළිවෙලට මේ මෙතන නිවැරදි පිළිවෙලට ඒ කියන්නේ අර දැන් නිවන් දුටුවට පස්සේ නිවන ඇතුලේ තමයි අර කිසිවක් නැති අනිම්මිත ශුන්්‍යත අනිම්මිත අපනිහිත විදියට අර නිමිති නැති ශුන්්‍යතාවය තියෙන්නේ නිවන තුල. නමුත් සංස්කාර ලෝකයේ තුල මේ කියන පිළිවෙලට ඒ සංස්කාරවලට තියෙන ඒ තියෙනවයි කියන ඒ භව අවිද්‍යාව දුරු වෙනකන් ඒ ධර්මතා තියෙනවයි කියන තැනින් තමයි අරන් දහමත් විස්තර කරන්නේ. ඉතින් ඒක මේ වගේ තැනකින් හොඳටම පැහැදිලි වෙනවයි කියලා මට හිතෙනවා. මේ ඔතන මේ හරි හොඳ ලස්සන මේව එකක් වුණා මේ අපේ දුව මේ ළඟදී මේ මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ට මේ පෙන්නලා තියෙනවා මේ වීඩියෝ ක්ලිප් එකක් නිකන් විනාඩි 3ක විතර හරි ඉක්මනට යන ඒ කියන්නේ ඒක නිකන් සැලඩ් එකක් වගේ හැම එක දේවල් එක රූප එකකට එකක් සම්බන්ධ නැහැ. එහෙම ගිහිල්ලා ඒක පෙන්නලා ඉවර වෙලා එක එක්කෙනාගෙන් අහලා තියෙනවා මේ ඔයාගේ මොකද්ද මේකෙන් හිතට හිතියේ කියලා. ඉතින් දැන් එක එක්කෙනා එක එක ඒවා කිව්වා. දැන් ඕක මම ওই කතාව දන්නේ මට ඊයේ මේ දුව අරගෙන තාත්ති මට මේක බලලා කියන්න මොකද්ද මේකේ හිතියේ ආවේ කියලා. ඉතින් එතකොට දැන් ඒකේ තිබුණ එක රූපයක් තිබ්බා මේ අම්මා කෙනෙක් මේ බඩදරු අම්මා කෙනෙක් දරුවෝ තව පුංචි දරුවෝ දෙන්නේ දෙපැත්තේ තියාගෙන අර අම්මා අර දරුවෝ දෙන්නයි අර මේ කුස දිහායි බලන් ඉන්නවා. ඉතින් ඕක තමයි මගේ හිතට ආවේ. එතකොට දැන් මගේ දුව කිව්වා දැන් එක එක්කෙනාගෙන් ඒගොල්ලන්ගේ ඒ ට්‍රේනින් ගෲප් එකේ හිටපු අයට වෙන වෙන ඒවා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බැලුවාම ඒකේ ඒ ලක්ෂණය තමයි ඒ හැමෝටම මේ ගත්ත ලක්ෂණය මොකක් හරි එයාගේ හිතේ තියෙන දෙයකට සම්බන්ධ දෙයක්. දැන් එක්කෙනෙක් කිව්වලු මේ එයාගේ එතිනිසිටි එකට සම්බන්ධව එයා දැකලා තියෙනවා. එතන කියන්නේ මං හිතන්නේ තායිලන්ඩ් වල මොකක් හරි රූපයක් තිබ්බා ඒකට සම්බන්ධව. ඒකෙන් කියන්නේ අර හිතේ තියෙන කෙලෙස් මට්ටමින් තියෙන එකට අපි අර එළියේ තියෙන රූපයට සම්බන්ධ කරනවා කියන එක. හැමතිස්සෙම ඇතුලේ මුකුත් නැත්තම් එළියේ සම්බන්ධ කරන්න විදියක් නැති වෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරපු අදිවචන සම්පස්සයක් නැත්තම් අපිට මේ එළියෙන් මේ පටික සම්පස්සයක් පණවන්න බැරුව යනවා. ඔය ඒක මම හිතන්නේ ඒ ආකාරයෙන් හිතේ තියෙන දේ තමයි අපිට මම හිතන්නේ උගාක් අවස්ථාවලදී අවබෝධ වෙන්නේ මතක හිටින්නේ. මේ වගේ දේවල් ස්ට්‍රැටජිස් විදිහට මේ වෙස්ටර්න් වර්ල්ඩ් එක පාවිච්චි කරනවා. අනිවාර්යෙන්. බොහොම පිං සුරත් මහත්මයා අමර මහත්මිය සහ ප්‍රසන්ත මහත්මයා ඒ කාරණේ උගක් අපි සාකච්ඡා කළා සහ මම හිතන්නේ අපි කාටත් උගක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. මට ඒක ප්‍රයෝජනවත් වුණා. මම හිතන්නේ අනිකට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මම කැමතියි දැන් දේවිකා රොද්රිගෝ මහත්මියගෙන් අහන්න ඔබතුමීට යමක් කියන්න තියෙනවද? යම් ගැටලුවක් තියෙනවද? යම් අදහසක් කියන්න තියෙනවද කියලා මේ සම්බන්ධයෙන්? දේවිකා මහත්මිය ඔබතුමියගේ මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ. මියුට් වෙලා තියෙන්නේ.
හොඳයි එහෙනම් එතකන් අපි රුවන් විද්‍යා මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් අහමු යමක් කියන්න තියෙනවද කියලා. ඔබතුමිය මියුට් වෙලා ඉන්නේ. එහෙනම් අපි අමිතා මහත්මියගෙන් අහමු. unmute option එක දැම්ම නම් හරි නේද? එතකොට තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිත්‍රයන් අද සාකච්ඡාවේදී කරපු ටික මට ඉතාම හොඳට පැහැදිලි වුණා. මේ වෙනදටත් වැඩියෙන් හොඳට ගැටලු තීච්ච දැන් निराකරණය වුණා. සියලු දෙනාටම පිං. හොඳයි. තෙරුවන් සරණයි අමිතා මහත්මිය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. දේවිකා මහත්මිය තෙරුවන් සරණයි. මේ මටත් අද මේකට සහභාගී වෙන්න හම්බුනේ අද තමයි මම මුල් වරට සහභාගී වුණේ. ඇත්තටම මේ ගොඩාක් මේ කරුණු මේ අවබෝධ වුණා. මේ දැනගත්තා. බොහොම පිං. බොහොම පිං දේවිකා මහත්මිය. අපි නැවතත් රුවන් මහත්මයාගෙන් රුවන් විද්‍යා මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් අහලා බලමු. මම හිතන්නේ මොකක් හරි කාර්මික ප්‍රශ්නයක් හින්දා වෙන්නේ අපිට ඇහෙන්නේ නැහැ. එහෙනම් මම හිතන්නේ අපි අද සෑහෙන වෙලාවක් ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් කළා. මම හිතන්නේ සියලු දෙනාටම මේක හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් මම මේ අවස්ථාවේ මේ සාකච්ඡාවට සහභාගී වෙලා එකිනෙකාගේ දැනුම බෙදා ගනිමින් අනික් කට්ටියට ඒ නිවන කරා යනව ගමන සාර්ථක කර ගැනීමට උදව් වෙච්ච සියලු දෙනාටම තමන් කැමති බෝඩියකින් ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසට මේ සාකච්ඡාව නිම කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි විජේමාන්න මහත්තයාටත් අද දින සහභාගී වෙච්ච හැම කල්යාණ මිත්‍රයන් හැම දෙනාටමත් මේ ධර්ම අවබෝධයට මේ සාකච්ඡා මේ කරුණු උපකාරී වේවා. කොරෝනා තත්ත්වයෙන් අත මිදී සියලු සත්වයන් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සියලු දෙනාටම තෙරුවන් සරණයි.